සුබ දවසක් හැමෝටම. එහෙනම් right මං කියන එක ඇහෙනව නේද හැමෝටම? මම චුට්ටක් කියන එක ඇහෙනවද කියලා? සුබ දවසක් හැමෝටම. එහෙනම් එනවනේ right හරි. ඉතින් එහෙනම් අද ආරම්භ කරමු අපි අපේ සම්මන්ත්‍රණය 11 වසර පළවෙනි පාඩම. ඔයාලා දන්නවා අපේ විෂය නිර්දේශයේ අපිට හම්බ වෙච්ච ටිකක් සංකීර්ණ පාඩමක් තමයි මේ ක්‍රමලේඛන පාඩම එහෙම නැත්නම් ප්‍රෝග්‍රෑමින් පාඩම. ඉතින් මේ පාඩමේදී අපි ඇත්තටම සාකච්ඡා කරන්නේ කොහොමද අපි පරිගණක වැඩසටහනක් නිවැරදිව නිර්මාණය කරගන්නේ කියලා. ඉතින් මේ පාඩම හොඳින් අවබෝධ කර ගැනීම තුළින් පුතේ ඔයාලට හැකියාව ලැබෙනවා සරල මට්ටමේ පරිගණක වැඩසටහනක්. එහෙම නැත්නම් මෘදුකාංගයක් නිර්මාණය කරගන්න. ඉතින් ඒ කියන්නේ ඔයාලගේ ජීවිතයට ගොඩක් වැදගත් පාඩමක් තමයි මේ ක්‍රමලේඛන පාඩම. ඉතින් ඇත්තටම මේ පාඩම මහ ලොකු සංකීර්ණත්වයක් තියෙන ගොඩක් අමාරු පාඩමක් නෙමෙයි පුතේ. මේ පාඩමේ කොටස් ටික මේ පාඩමේ කරුණු ටික මුලින් ඉඳලා සරලව හරියට අවබෝධ කරගන්න දරුවෙකුට මේ පාඩම මේ පාඩම තුළින් මෘදුකාංගයක් නිර්මාණය කර ගැනීම දක්වා පියවරයන් ටික හරිම සරලව අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් අවශ්‍ය වෙන්නේ ඇත්තටම මේ පාඩමේ මූලික સિદ્ધාන්තයන් ටික හොඳින් අවබෝධ කර ගැනීම. ඉතින් ඒ සඳහා ඔයාලට උදව්වක් වෙන්න මේ පාඩම හොඳින් අවබෝධ කර ගැනීම සඳහා තමයි මම දැන් මේ පන්ති මට්ටමින් මේ පාඩම සාකච්ඡා කිරීමට අමතරව ඔයාලට මේ නිබන්ධනයක් ඇසුරින් මේ පාඩම නැවත වරක් මුලින් ඉඳලා ආවරණය කරන්න තීරණය කරේ. ඉතින් මේ තුලින් ඔයාලට මේ පාඩමේ තියෙන ගැටලු සහගත තැන් ටික නැවත වරක් ආවරණය කරගන්න හැකියාව ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි මෙතෙන්දි මම බලාපොරොත්තු වෙනවා ඔයාලට තවම මම කතා කරලා තියෙන ගැලීම් සටහන් සහ ව්‍යාජකේත කියන කොටස් දෙක විතරයි. මෙතෙන්දි ගැලීම් සටහන් ව්‍යාජකේත සහ පැස්කල් ක්‍රමලේඛනය පැස්කල් ප්‍රෝග්‍රෑම් එක කියන ආකාර තුනම මේ නිබන්ධනය හරහා ඔයාලට සමීප කරලා දෙන්න නැත්නම් අවබෝධ කරලා දෙන්න මම උත්සාහ කරනවා. කොහොමත් ව්‍යාජකේතය හරියට ලියා ගන්නවා කියන්නේ පුතේ ප්‍රෝග්‍රෑම් එක ලියන එක එච්චර අමාරු නෑ. ප්‍රෝග්‍රෑම් එක ලේසියි. අපිට වැදගත් වෙන්නේ ගැලීම් සටහන සහ ව්‍යාජකේතය හරියට ගොඩනගා ගැනීම තමයි. හරි. එහෙනම් අද දවසේ ආරම්භ කරමු අපේ සම්මන්ත්‍රණය. මම හිතනවා මේ වෙනකොට හැමෝගෙම අතේ මේ නිබන්ධනය ඇති. ඒකට මේ නිබන්ධනය හරහා අපි මේ සම්පූර්ණ සමස්ත පාඩම ආවරණය කිරීම ආරම්භ කරනවා. right. ඉතින් මේ නිබන්ධනයේ පළවෙනි පිටුව ආවොත් අපි මෙතෙන්ට එන්න flow chart pseudocode with Pascal programming remind workshop එකක් එහෙමත් නැත්නම් remind seminar එකක් තමයි මම මේ ඔයාලට කරන්න බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම තියෙනවා පළවෙනි ස්පේස් එක ඇල්ගොරිතමයක් යනු කියලා මම ස්පේස් එකක් තියලා තියෙනවා මෙන්න මෙතන. එතන දැන් මෙන්න මෙතෙන්ට. හොඳයි ඇල්ගොරිතමයක් යන්න. හරි. ලියන්න කලින් චුට්ටක් අහගන්න. දැන් මම කල්ලොත් කියලා දීලා ඇති ඔයාලට මතක ඇති නිවසක් ඉදි කරන්න කලින් ඒ නිවස සඳහා සැලසුමක් නිර්මාණය කරන්න ඕන. ඒ වගේ තමයි පුතේ අපේ ප්‍රෝග්‍රෑම් එකක් අපේ යම්කිසි දැන් අපි ඇයි මෘදුකාංගයක් නිර්මාණය කරන්නේ? දැන් මෘදුකාංගයක් කියලා කියන්නේ උපදේශ සමූහයක්නේ. ඒතකොට මේ වෙනකොට ඔයාලට ඒ ගැන අවබෝධයක් ලැබිලා තියෙනවානේ. සොෆ්ට්වෙයාර් එකක් කියලා කියන්නේ අතින් ස්පර්ශ කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. ඒක පරිගණකේ ක්‍රියාත්මක වෙන උපදේශ සමූහයක්. මෘදුකාංගයක් යනෝ පරිගණකයක් තුළ ක්‍රියාත්මක වෙන පරිගණකයේ මෙහෙයවන උපදේශ සමූහයක්. එතකොට මෙන්න මේ මෘදුකාංගයක් අපේ පරිශීලකයාගේ අවශ්‍යතාවයට අනුව මෘදුකාංගයක් නිර්මාණය කරගන්න කලින් පුතේ අපි ඇත්තටම ඉස්සෙල්ලම සිද්ධ කරන්නේ ඒ සඳහා පොඩි දල සැලසුමක් නිර්මාණය කරගන්න එක. එතකොට මේ සැලසුම නිර්මාණය කරගන්න මේ පූර්ව සැලසුම නිර්මාණය කර ගැනීමේ සම්මතයක් ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ පූර්ව සැලසුම සම්මතයට අනුව නිර්මාණය කිරීම අපි කියනවා ඇල්ගොරිතමයක් කියලා. එතකොට මොකද්ද ඇල්ගොරිතමයක් කියන්නේ? පරිගණක වැඩසටහනක් නිර්මාණය කරන්න පෙර ඒ සඳහා පූර්ව සැලසුමක් නිර්මාණය කර ගැනීම ඇල්ගොරිතමයක් කියලා කියනවා. ඉතින් මේ විදිහට ඇල්ගොරිතම ගොඩනගා ගන්න පුළුවන් ඇල්ගොරිතම ආකාර දෙකයි. මොකද්ද ඇල්ගොරිතම ආකාර දෙක? ගැලීම් සටහන් සහ ව්‍යාජකේත. පැහැදිලිනේ? right. අපි ලියමු ඇල්ගොරිතමයක් කියන තැනට ලියා ගන්න ලස්සන කුරින් ඇල්ගොරිතමයක් යනවා. ලියන්න පරිගණක වැඩසටහනක් නිර්මාණය කිරීමට පෙර මෙතන මේ ඇල්ගොරිතමයක් යනු කියන තැනට පරිගණක වැඩසටහනක් නිර්මාණය කිරීමට පෙර
පරිගණක වැඩසටහනක් නිර්මාණය කිරීමට පෙර පරිගණක වැඩසටහනක් නිර්මාණය කිරීමට පෙර පරිගණක වැඩසටහනක් නිර්මාණය කිරීමට පෙර ඒ සඳහා ගොඩනගා ගනු ලබන නැත්නම් ඒ සඳහා නිර්මාණය කරගනු ලබන పూర్ව සැලසුම ඇල්ගොරිතමයක් ලෙසින් හඳුන්වයි. ඒ සඳහා නිර්මාණය කරගනු ලබන పూర్ව සැලසුම ඇල්ගොරිතමයක් ලෙසින් හඳුන්වයි. ඇල්ගොරිතම එතරම් ලියා ගන්න. ඇල්ගොරිතම ගොඩනැගිය හැකි ප්‍රධාන ආකාර දෙකකි. 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 එනම් ගැලීම් සටහන් හා ව්‍යාජකේතයි. එතකොට මගේ පුතේ ඔයාලට දැන් අවබෝධයක් ලැබිලා තියෙනවා අපි වැඩසටහනක් නිර්මාණය කරන්න කලින් ඇඳගනු ලබන නැත්නම් ගොඩනගා ගනු ලබන මෙන්න මේ పూర్ව සැලසුම ගොඩනගන්න පුළුවන් ආකාර දෙකයි. එකක් ගැලීම් සටහන්, අනිත් එක ව්‍යාජකේත. ගැලීම් සටහනක් කියන්නේ පුතේ අර අපේ වැඩසටහන නිර්මාණය කරන්න අවශ්‍ය කරන සැලසුම සම්මත සංකේත පාවිච්චි කරලා රූපමය ආකාරයෙන් ඇඳ ගැනීම. මොකද්ද මම කිව්වේ? මං කියපු ගායි හොඳින් තේරුම් ගන්න. ගැලීම් සටහනක් කියලා කියන්නේ සම්මත සංකේත භාවිතා කරලා పూర్ව සැලසුමේ නැත්නම් ඇල්ගොරිතමේ පියවරයන් රූපමය ආකාරයෙන් ඇඳ දැක්වීම අපි කියනවා ගැලීම් සටහනක්. එහෙමත් නැත්නම් ෆ්ලෝ chart එකක් කියලා. තේරුණා නේද? මං කියපු එක හැමෝටම තේරුණාද? හොඳට අහගන්න. දැන් ඇල්ගොරිතමයක් කියන්නේ වැඩසටහනකට අඳිනු ලබන పూర్ව සැලසුමක්නේ. එතකොට මේ పూర్ව සැලසුම් අඳින්න පුළුවන් ආකාර දෙකයිනේ. ඒකෙන් එකක් තමයි පුතේ ගැලීම් සටහන. එතකොට ගැලීම් සටහනක් කියන්නේ සම්මත සංකේත පාවිච්චි කරලා අර ඇල්ගොරිතමේ පියවරයන් රූපමය ආකාරයෙන් ඇඳ දැක්වීම. ව්‍යාජකේතයක් කියලා කියන්නේ පුතේ අර ඇල්ගොරිතමේ පියවරයන් සරල ඉංග්‍රීසි වචන පාවිච්චි කරලා ලිඛිතව ලියා දැක්වීම. එතකොට මගේ ඉස්සරහා මේ ඉන්න හැම දරුවෙකුටම මේ වෙනකොට ඇල්ගොරිතම නිර්මාණය කිරීමේ හොඳ අවබෝධයක් තියෙනවා. එතකොට මේ වෙනකොට ඔයාලට ගැලීම් සටහන් ව්‍යාජකේත ලියන්න මේ වෙනකොටත් පුළුවන්. රයිට්. එතකොට ඔයාට අමතක වෙච්ච විෂය කරුණක් තිබුණා නම් ඇල්ගොරිතමයක් කියන්නේ මොකක්ද කියලා දැන් ඔයාට ඒ අවබෝධයක් දැන් මේ වෙනකොට නිවැරදිවම ලැබිලා තියෙන්නේ. මං හරි නේද? රයිට්. එතකොට මෙන්න මේ ඇල්ගොරිතම ගොඩනගද්දි මගේ පුතේ ඔයාලට මතක ඇති ඇල්ගොරිතම මේ ගැලීම් සටහන් අදිද්දි ව්‍යාජකේත ලියද්දි අපි මේ අනුක්‍රමිකව මේක सिद्ध කරන්න ඕනේ. ඒ කියන්නේ ගැලීම් දිශාව පියවරෙන් පියවර උඩ ඉඳලා පහළට ඇඳ දක්වන්න ඕන. මෙන්න මේවට අපි කියනවා ඇල්ගොරිතමයක් ගොඩනැගීමේ පාලන ව්‍යුහ control structures කියලා. එතකොට ඇල්ගොරිතමයක් ගොඩනගද්දී අපි මෙන්න මේ පාලන ව්‍යුහ තුනට යටත්ව තමයි මේක නිර්මාණය කරන්න ඕන. මොකද්ද මේ පාලන ව්‍යුහ තුන? එකක් අනුක්‍රමණය, දෙවෙනි එක වරණය, තුන්වෙනි එක පුනර්කරණය. කියන්න මාත් එක්ක මොකද්ද අපි අනුගමනය කරන්න ඕන පාලන ව්‍යුහ තුන? ඔයාට ස්ක්‍රීන් එකේ පේනවා අනුක්‍රමණය, වරණය, පුනර්කරණය. ආයි කියන්න අනුක්‍රමණය, වරණය, පුනර්කරණය. right. ඔන්න ඔය පාලන ව්‍යුහ තුනට යටත්ව තමයි අපි ඇල්ගොරිතමය නිර්මාණය කරන්නේ. ගැලීම් සටහනක් වේවා,
ව්‍යාජකේතයක් වේවා මේ දෙකම නිර්මාණය කරන්න ඕන පුතේ මෙන්න මේ කියන පාලන ව්‍යුහ තුනට යටත්. ඒ කියන්නේ අනුක්‍රමිකව වර්ණ ඉදිරිපත් කරනවා පුනර්කරණ ඉදිරිපත් කරනවා. ආ දන්නවා වර්ණයක් සහ පුනර්කරණයක් කියන්නේ කොන්දේසි ඉදිරිපත් කිරීමක් කියලා මේ වෙනකොට දන්නවනේ. රයිට්. අපි ලියාගමු අනුක්‍රමණය කියන එක යටින්. අනුක්‍රමණය කියන එක යටින් ලියාගමු. මෙතන තියෙනවා ඇල්ගොරිතමයක් ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීමේදී පාලන ව්‍යුහ control structure තුනක් හඳුනාගත හැකි වේ කියලා. එතකොට මේක තමයි පාලන ව්‍යුහ තුන. ඒ අර්ථයෙන් මුලින්ම අපි කතා කරන්නේ අනුක්‍රමණය සම්බන්ධයෙන්. එතකොට මෙතන කියලා තියෙන චුට්ටක් බලා ගන්න ලියන්න එපා. ඇල්ගොරිතමයක පිහිටි පියවර කිහිපයක් හෝ සියල්ලම ආරම්භක පියවරේ සිට අවසාන පියවර දක්වා කේල්ලේ නැත්නම් අපි කියනවා අනුපිළිවෙලින් ක්‍රියාත්මක කිරීම අනුක්‍රමණය ලෙස හැඳින්වෙයි කියලා. රයිට්. ඒක මට හිතුණා මට මේක මේ ඔක ලියන්න කලින් චුට්ටක් පැහැදිලි කරලා දෙන්න මේ විදියට. අර මතක ඇති අපි ගැලීම් සටහන් අදිද්දි මගේ පුතේ මෙහෙම ගත්තොත් ස්ටාර්ට් කියලා ගත්තොත් මෙහෙම අපි හිතුව මේක ඉන්පුට් එකක් කියලා. ඊට පස්සේ මෙහෙම process මොනවා හරි තිබුණා කියලා හිතන්න. මේක output එකක්. end එක. දැන් මෙහෙම ඇල්ගොරිතමය මේ ගැලීම් සටහනක් ගත්තොත් පුතේ මෙන්න මේ ගැලීම් සටහනේ ආරම්භක පියවරේ සිට අවසාන පියවර දක්වා start එකේ සිට end එක දක්වා එකින් එක පියවරයන් අනුපිළිවෙලින් ක්‍රියාත්මක වීම. මේ එකින් එක ඒ කියන්නේ එක පියවරක්වත් මග හරින්න බෑ. එකින් එක අනුපිළිවෙලින් ක්‍රියාත්මක වීම තමයි අපි අනුක්‍රමණය කියලා කියන්නේ. නේ? රයිට්. ලියන්න ඇල්ගොරිතමයක පියවරයන් ආරම්භක පියවරේ සිට අවසාන පියවර දක්වා 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 එකින් එක අනුපිළිවෙලින් ඉහළ සිට පහළට ක්‍රියාත්මක වීම 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 අනුක්‍රමණය ලෙසින් හඳුන්වයි. අනුක්‍රමණය ලෙසින් හඳුන්වයි. අනුක්‍රමණය ලෙසින් හඳුන්වයි. අනුක්‍රමණය ලෙසින් හඳුන්වයි. ඊළඟට අපි කතා කරන්නේ වර්ණය කියන සාධකය ගැන. වර්ණය. Selections. වර්ණය. වර්ණයක් කියලා කියන්නේ පුතේ ගැලීම් සටහනක් තුල අපි මෙන්න මේ විදියට කොන්දේසියක් ඉදිරිපත් කළා. වර්ණයක් කියලා කියන්නේ අපි ගැලීම් සටහන තුල කොන්දේසියක් ඉදිරිපත් කළා. දැන් මෙහෙම ගැලීම් සටහන ක්‍රියාත්මක වීගෙන එද්දී මේ පියවරයන් තියෙනවා. මේ කොන්දේසිය තෘප්ත වෙන පැත්තට yes නම් මොනවා හරි පියවර ටිකක් ක්‍රියාත්මක කරා. කොන්දේසිය තෘප්ත වෙන්නේ නැත්නම් no පැත්තට මොනවා හරි පියවරයන් ටික ක්‍රියාත්මක කළා. නැවත මේ දෙන්න ආයෙ එකතු වෙන්න ඕන පුතේ. yes no දෙන්න මෙහෙම ගැලවිලා ගිහිල්ලා නැවත එකතු වෙන්න ඕන මේ විදියට. ඊට පස්සේ මොම් පියවරයන් ගිහිල්ලා මේක එන්න වෙනවා. හරි. ඒතර වර්ණයක් කියන්නේ පුතේ
කොන්දේසියක් ඉදිරිපත් කළා මේ විදියට. කොන්දේසියක් කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක් නේ. අපි ගොඩක් වෙලාවට කොන්දේසියක් ඉදිරිපත් කරන පාවිච්චි කරන්නේ විශාල හෝ කුඩා ලකුණු. මතක ඇතිනේ greater than and less than කියලා අපි කියනවා. විශාල හෝ කුඩා ලකුණු තමයි කොන්දේසි ඉදිරිපත් කිරීමේදී පරිගණකයට ලබා දෙන්නේ. සැසඳුම් කාරක. ඒවට අපි කියනවා සැසඳුම් කාරක කියලා. එතකොට comparison operators කියලා අපි කියනවා. එතකොට මේ comparison operators එක පාවිච්චි කරලා නැත්නම් සැසඳුම් කාරකයක් පාවිච්චි කරලා අපි මොකක් හරි කොන්දේසියක් ලබා දුන්නාම සමහර අවස්ථාවන් වලදී ඒ කොන්දේසිය ඔව් කියලා කියනවා. නැත්නම් කොන්දේසිය තෘප්ත වෙනවා කියලා අපි අදහස් කරනවා. කොන්දේසිය තෘප්ත වීමේදී අනුගමනය කරන්න ඕන පියවරයන් තියෙනවා නම් එතකොට ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ පැත්තේ මේ විදියට. ඒතර කොන්දේසියක් තෘප්ත වුණොත් පුතේ මේ පැත්තේ පියවරයන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ කිසිසේත්ම. හොඳට මතක තියාගන්න. හැබැයි කොන්දේසිය තෘප්ත නොවනවා නම් මේ පැත්තේ පියවරයන් ක්‍රියාත්මක වෙනවා. හැබැයි මේ පැත්තේ පියවරයන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අන්න කොන්දේසියක් ඉදිරිපත් කළා එය තෘප්ත වීම මත හෝ තෘප්ත නොවීම මත යම්කිසි පියවරයන් කිහිපයක් ක්‍රියාත්මක කරනවා නම් අපි ඒකට කියනවා වර්ණයක් කියලා. තේරුණානේ? මම ආයෙ කියනවා ඇල්ගොරිතමයක් තුල කොන්දේසියක් ඉදිරිපත් කළා කොන්දේසිය තෘප්ත වීම මත එක් පියවරයන් කිහිපයකුත් කොන්දේසිය තෘප්ත නොවීම මත වෙනත් පියවරයන් කිහිපයකුත් ක්‍රියාත්මක කිරීම වර්ණයක් ලෙසින් හැඳින්වේ. තේරුණානේ? රයිට්. අපි ලියාගමු ලස්සනට. ඇල්ගොරිතමයක් තුල කොන්දේසියක් ඉදිරිපත් කර 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 එය තෘප්ත වීම මත එය තෘප්ත වීම මත එය තෘප්ත වීම මත එය තෘප්ත වීම මත යම් පියවර කිහිපයකුත් එය තෘප්ත වීම මත යම් පියවර කිහිපයකුත් එය තෘප්ත නොවීම මත එය තෘප්ත වීම මත යම් පියවර කිහිපයකුත් එය තෘප්ත නොවීම මත එය තෘප්ත නොවීම මත වෙනත් පියවර කිහිපයකුත් එය තෘප්ත වීම මත යම් පියවර කිහිපයකුත් එය තෘප්ත නොවීම මත වෙනත් පියවර කිහිපයකුත් එය තෘප්ත නොවීම මත වෙනත් පියවර කිහිපයකුත් ක්‍රියාත්මක කරවීම වර්ණයක් ලෙසින් හැඳින්වේ. ක්‍රියාත්මක කරවීම වර්ණයක් ලෙසින් හැඳින්වේ. right. දැන් මේක ලස්සනට ලියන්න ඕන පුතේ. දැන් ඔයා මේ නෝට් එක මේ ටියුට් එකේ ලියද්දි බොහොම ලස්සන අකුරෙන් ලස්සනට ලියා ගන්න ඕනේ. ඒ වගේම ඔයා සාමාන්‍ය පන්තියට සම්බන්ධ වෙද්දි මේ නිබන්ධනයත් අරගෙන තමයි අනිවාර්යෙන් එන්න ඕන. හොඳේ? හොඳට මතක තියාගන්න මේ නිබන්ධනයත් අරගෙන එන්න ඕන. මොකද මම මේව බලනවා ඔයා හරියට මේක ලියලා තියෙනවද කියලා. මම ගේන්න අමතක වුණා සර් නිබන්ධනය ගෙනාවේ නැහැ, ටියුට් එක ගෙනාවේ නැහැ කියලා නම් කියන්න එපා. හොඳේ? රයිට්. එතකොට අපි මේ වෙනකොට වර්ණය අනුක්‍රමය සහ වර්ණය කියන දෙන්න ගැන අපි කතා කරලා තියෙන්නේ. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ පුනර්කරණය. පුනර්කරණයකදී කොන්දේසියක් භාවිතා වෙනවා. right. අපි මම මෙතනම අඳින්නම්. right. දැන් මේ මම ගොඩනැගුවේ වර්ණයක්නේ. මේ ගොඩනගලා තියෙන්නේ වර්ණයක්. ඒතර වර්ණයක විශේෂත්වය තමයි මේකට අපි කියනවා වර්ණය. හරි වර්ණය. වර්ණයක විශේෂත්වය තමයි පුතේ මේ yes no කියලා දෙපැත්තට වෙන් වෙලා යන දෙක පියවරයන් දෙක මේ අඬු දෙක කියලා අපි කියමු. මේ දෙක මෙහෙම ගිහලා නැවත මේ සම්බන්ධ වීමක් සිද්ධ වෙනවා වර්ණයකදී. හැබැයි පුනර්කරණයකදී එසේ වෙන්නේ නැහැ. ඒතර පුනර්කරණයක් මං ඇන්දොත් අපි හිතමු ඔහොම තියෙනවා. මෙහෙම පියවරයන් කිහිපයක් ක්‍රියාත්මක වෙලා ඔන්න පුනර්කරණයක්. පුනර්කරණයක් කියන එක සංකේතවත් වෙන්නේ මෙහෙමයි. පුනර්කරණයක් කියන එක අපි සංකේතවත් කරන්නේ මෙහෙම පහළට ඊතලයක් තියෙනවා.
මෙහෙම තව ඊතලයක් ඇවිල්ලා ඒකට සම්බන්ධ වෙනවා නම් අපි මෙන්න මේ මගින් තමයි පුනර්කරණයක් සංකේතවත් කරන්නේ. මොන පුනර්කරණයක් ආරම්භ වුණා. පුනර්කරණයක් ආරම්භ වෙලා මේ විදියට කොන්දේසියක් ඉදිරිපත් කළා. කොන්දේසියක් ඉදිරිපත් කළා. කොන්දේසිය තෘප්ත වන දිශාවට මොනවා හරි පියවරයන් ටිකක් ක්‍රියාත්මක කරනවා නම් කොන්දේසිය තෘප්ත වීම නතර වුණාට පස්සේ මේ පුනර්කරණය නතර වෙනවා නම් අපි ඒකට කියනවා පුනර්කරණයක් කියලා. මෙතෙන්දි සිද්ධ වෙන්නේ පියවර කිහිපයක් නැවත සිද්ධ කිරීම. ඒ කියන්නේ මේ කොන්දේසිය තෘප්ත වෙලා තියෙනකම් මේ පියවරයන් ටික නැවතත් අනුගමනය කරනවා. කොන්දේසිය තෘප්ත වීම නතර වෙච්ච ගමන් තමයි පුතේ පුනර්කරණය නතර වෙන්නේ. ඔයාලට මෙතෙන්දි පැහැදිලි ඇති මේ yes සහ no කියලා යන පියවරයන් දෙක කිසිසේත් නැවත එකතු වෙලා නැහැ නේද පුතේ? මෙතෙන්දි මේ yes කියලා no දෙන්න එකතු වෙලා. හැබැයි මෙතෙන්දි මේ yes no දෙන්න දෙපැත්තට වෙන් වෙච්ච එක්කෙනා මේ දෙක end වෙනකම්ම නැවත එකතු වෙන්නේ නැහැ. ඒක තමයි පුනර්කරණයක විශේෂත්වය. අපි ගැලීම් සටහනක වර්ණයක් සහ පුනර්කරණයක් එහෙම නැත්නම් ඇල්ගොරිතමයක වර්ණයක් සහ පුනර්කරණයක් අඳුරගන්නේ මෙන්න මේ සාධකය පාවිච්චි කරලා. වර්ණයකදී yes no දෙන්න ගිහිල්ලා දෙපැත්තෙන් එකතු වෙනවා. හැබැයි පුනර්කරණයකදී මේ yes සහ no කියන දෙන්න නැවත එකතු වෙන්නේ නැහැ. තේරුණානේ? right. එතකොට මේක අපි හඳුන්වනවා පුනර්කරණයක් කියලා. එතකොට මේ කොන්දේසිය ඉදිරිපත් කළා කොන්දේසිය තෘප්ත වෙලා තියෙනකන් මෙන්න මෙතන තියෙන පියවරයන් ටික මේවා ආදාන පියවරයන් ගණනය කිරීමේ පියවරයන් කැල්කියුලේෂන්ස් එහෙම නැත්නම් ප්‍රතිදාන පියවරයන් වෙන්න පුළුවන්. ඒ පියවරයන් ටික නැවත ක්‍රියාත්මක වීමක් සිද්ධ වෙනව නේද මගේ පුතේ? මේ කොන්දේසිය තෘප්ත වෙලා තියෙනකම් මේක ක්‍රියාත්මක වෙනවා. මෙතන අඳුරවත් කරලා තියෙන කොන්දේසිය තෘප්ත වෙන එක නතර වෙච්ච ගමන් ආම් පුනර්කරණය නතර වෙනවා. තේරුණානේ? හරි. අපි ලියමු. ඇල්ගොරිතමය තුල පුනර්කරණය කියන තැනට ලස්සට ලියා ගන්න. ඇල්ගොරිතමය තුල කොන්දේසියක් ඉදිරිපත් කර 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 එය තෘප්ත වී පවතින තුරු හෝ ඇල්ගොරිතමය තුල කොන්දේසියක් ඉදිරිපත් කර එය තෘප්ත වී පවතින තුරු හෝ තෘප්ත වී පවතින තුරු හෝ තෘප්තව පවතින තුරු හෝ තෘප්ත වන තෙක් තෘප්ත වී පවතින තුරු හෝ තෘප්ත වන තෙක් තෘප්ත වී පවතින තුරු හෝ තෘප්ත වන තෙක් පියවරක් හෝ පියවර කිහිපයක් තෘප්ත වී පවතින තෙක් හෝ තෘප්ත වී පවතින තුරු හෝ තෘප්ත වන තෙක් පියවරක් හෝ පියවර කිහිපයක් නැවතත් අනුගමනය කිරීම පියවර හෝ පියවර කිහිපයක් නැවතත් ක්‍රියාත්මක කිරීම පියවරක් හෝ පියවර කිහිපයක් නැවතත් ක්‍රියාත්මක කිරීම පුනර්කරණයක් ලෙස හඳුන්වයි. පුනර්කරණයක් ලෙස හඳුන්වයි. පියවරක් හෝ පියවර කිහිපයක් නැවතත් ක්‍රියාත්මක කිරීම පුනර්කරණයක් ලෙස හඳුන්වයි. right. හරිද පුතේ? හරි. මෙතෙන්දී ඔයාට මෙන්න මේ වචන දෙක ඔයා ලියපු මෙන්න මේ වචන දෙක highlight කරගන්න.
ඔයා ලියලා ඇති කොන්දේසියක් තෘප්ත වී පවතින තෙක් හෝ තෘප්ත වන තෙක් කියලා. මෙන්න මේක highlight pen එකක් අරගෙන highlight කරන්න. තෘප්ත වී පවතින තෙක් හෝ තෘප්ත වන තෙක් කියලා. මේ විදිහට ලියපු කොටසක් ඇති ආන් එක highlight කරන්න. හරි නේද? තෘප්ත වී පවතින තෙක් හෝ තෘප්ත වන තෙක් කියලා තිබුණා. මොකද්ද මේ තෘප්ත වී පවතින තෙක් හෝ තෘප්ත වන තෙක් කියලා කියන්නේ? තෘප්ත වී පවතින තෙක් හෝ තෘප්ත වන තෙක් කියලා කියන්නේ මෙහෙම දෙයක්. දැන් මම පුනර්කරණයක් දැක්වෙන්න පුළුවන් අනිත් ආකාරය ඇන්දොත් මේක එක ආකාරයක් පුනර්කරණයක් නිරූපණය වෙන්න පුළුවන්. මෙන්න මේක තමයි අනිත් ආකාරය. එහෙම පුනර්කරණ පියවරයන් ටික ක්‍රියාත්මක කරලා ඊට පස්සේ කොන්දේසිය පරීක්ෂා කළා කොන්දේසිය තෘප්ත නොවන පැත්තට පුනර්කරණය කරන්න පුළුවන්. මෙතන අපි කොන්දේසිය දැම්මොත් කොන්දේසිය තෘප්ත වෙච්ච ගමන් ප්‍රෝග්‍රෑම් එක එන්ඩ් වෙනවා. එතන අපි මොනවා හරි පියවරයන් ටිකක් දාමු. මේක අනිත් ආකාරය. එතකොට මෙතෙන්දිත් ඔයාලට පේනවා yes no දෙන්න නැවත එකතු වෙලා නැහනේ. yes සහ no දෙන්න අර ඉස්සෙල්ලා වගේම තමයි. නැවත එකතු වෙලා නැහැ. එතකොට මගේ පුතේ හොඳට බලන්න. හොඳට බලා ගන්න. දැන් මේ පුනර්කරණයක් සිද්ධ වෙන්න පුළුවන් ආකාර දෙකනේ. ඔයා දැනටමත් මේ ගැන දන්නවා. පුනර්කරණයක් සිද්ධ වෙන්න පුළුවන් ආකාර දෙක යටතේ එක ආකාරයක් තමයි කොන්දේසියක් තෘප්ත වී පවතින තුරු. කොන්දේසියක් තෘප්ත වී පවතිනවා කියලා කියන්නේ හැම මෙයා ඔව් කියලා කියනකම් පුනර්කරණය කරනවා. කොන්දේසිය තෘප්ත වෙලා පවතින තුරු පුනර්කරණය කරනවා. හැබැයි මෙතෙන්දී කොන්දේසිය තෘප්ත වෙලා පවතිනකොට නෙමෙයි පුනර්කරණය වෙන්නේ. කොන්දේසිය තෘප්ත වෙලා නැති වෙලාවට. එතකොට කොන්දේසිය තෘප්ත වෙලා නැති නෝ කියලානේ කියන්නේ. කොන්දේසිය තෘප්ත වෙලා නැති වෙලාවට මෙන්න මේ පුනර්කරණ පියවරයන් ආදානයන් වෙන්න පුළුවන්, ප්‍රතිදානයන් වෙන්න පුළුවන්, ගණනය කිරීම වෙන්න පුළුවන්. මෙන්න මේ පියවරයන් ටික නැවත සිද්ධ කරනවා. එතකොට කොන්දේසිය තෘප්ත වෙච්ච ගමන් පුනර්කරණය වීම නතර වෙනෝනේ. මේ පැත්තනේ පුනර්කරණය කියලා අදහස් කරන්නේ මේ රවුමට කැරකෙන්නේ මෙතනනේ. කොහොම අන්න කොන්දේසිය තෘප්ත වෙච්ච ගමන් පුතේ පුනර්කරණය වීම නතර වෙනවා. ආන් ඒකින්ද තමයි අපි කියන්නේ කොන්දේසියක් තෘප්ත වන තෙක්. කොන්දේසියක් තෘප්ත වන තෙක් පුනර්කරණය කරනවා. මෙතෙන්දි කොන්දේසිය තෘප්ත වී පවතින තෙක් පුනර්කරණය කරනවා. මේ දෙකේ වෙනස තේරුණානේ? මේ දෙක තනිකර අහසයි පොළොවයි වගේ. මොකද මේක යස් පැත්තට කොන්දේසිය තෘප්ත වන පැත්තට පුනර්කරණය සිද්ධ වෙන්නේ මේ විදියට. හරි? මේකේ කොන්දේසිය තෘප්ත නොවන පැත්තට පුනර්කරණය සිද්ධ වෙන්නේ. එතකොට මේ දෙන්න සම්පූර්ණ එකිනෙකාට වෙනස්. එතකොට මෙයා කොන්දේසිය තෘප්ත වෙලා තියෙන වෙලාවට පුනර්කරණය කරනවා. මෙයා කොන්දේසිය තෘප්ත වෙන තෙක් තෘප්ත වෙලා නැති වෙලාවට පුනර්කරණය කරනවා වෙච්ච ගමන් නතර වෙනවා. එහෙනම් කොන්දේසිය තෘප්ත වී පවතින තුරු කොන්දේසියක් තෘප්ත වන තුරු. හරිද? රයිට්. මේ දෙක පැහැදිලිනේ? හරි. රයිට්. එතකොට අපි මේකට කියනවා while ආකාරය කියලා. මේකට අපි කියනවා repeat ආකාරය කියලා. හොඳයි. රයිට්. අපි ඒක ඉස්සරහට දැන් කතා කරමු තව ටිකකින්. while සහ repeat ගැන. රයිට්. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ ඇල්ගොරිතම ගොඩනැගීමේදී භාවිතා කරන මේ සම්මත සංකේත සම්බන්ධයෙන්. රයිට්. ඉතින් හැමෝම බොහොම ක්‍රියාශීලීව මේකට සම්බන්ධ වෙලා ඉන්නව නේද? මේ අද සම්මන්ත්‍රණයත් එක්ක මේ මොහොතේ. රයිට්. වාඩි වෙලා ඉන්නව නම් චුට්ටක් නැගිටලා වතුර ටිකක් එහෙම ළඟින් තියාගන්න. වතුර බෝතලයක් එහෙම ළඟින් තියාගන්න. ළඟින් තියාගෙන වතුර ටිකක් එහෙම බිහිලා. මොකද ගොඩක් වැදගත් කාරණා කිහිපයක් අපි අද සාකච්ඡා කරන්නේ මගේ පුතේ. ඔයා මේකට සක්‍රියව දායක වෙන්න ඕන. බොහොම ඇක්ටිව් විදියට මේ මොහොතේ මේකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඕන. පාසල් යන්න ඇති, පරක්කු වෙනවත් ඇති. රයිට්. කොහොම හරි මේකත් එක්ක මේ මොහොතේ බොහොම උද්‍යෝගයෙන් ඔයා මේකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඕන. රයිට්. හැමෝම මට මැසේජ් එකක් වන්න. මේ වෙලාවේ ලයිව් සම්බන්ධ වෙලා හැමෝම YouTube live හරහා ඒ වගේම Zoom හරහා සම්බන්ධ වෙලා ඉන්න හැමෝම මට මැසේජ් එකක් එවන්න. රෙඩි කියලා ටයිප් කරලා එවන්න මට. නිදිමත ඈනුම් ඇර නෙමෙයි. හොඳ සක්‍රියව ඉන්න ඕන. රයිට්. කො YouTube live ඉන්න අය. රයිට්. very good.
හොඳද? මේක තරගයක් මගේ පුතේ. අපිට අපේ ජීවන තරගය මේ තියෙන්නේ. ජීවන තරගය කියලා කියන්නේ හෙට දවසේ ඔයාගේ ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත කරගන්න නම් මගේ පුතේ ඔයාට මේ ගේම් එක ගහන්නම වෙනවා. එහෙම නේද? හෙට දවසේ ඔයාගේ ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත කරගන්න නම් මගේ පුතේ ඔයාට මේ තරගය දිනන්නම වෙනවා. අධ්‍යාපනය කියන්නේ තරගයක් හොඳට මතක තියාගන්න. අපි අවබෝධ කරගත්තේ නැති, අපි අවබෝධ කරගත යුතු තරගයක් මේක. මොකද 2021 සාමාන්‍ය පෙළ ලියලා 2024 උසස් පෙළ ලියන ඔයා වෛද්‍යවරයෙක් වෙන්න සිහින දකිනවා නම් ගාල්ල දිස්ත්‍රික්කෙන් ගන්න වෛද්‍ය පීඨ ලංකාවේ සියලුම වෛද්‍ය පීඨ සඳහා ගාල්ල දිස්ත්‍රික්කෙන් වෛද්‍යවරු 98 දෙනෙක් 100ක් 98ක් විතර ප්‍රමාණයක් ගන්න. එතකොට ගාල්ල දිස්ත්‍රික්කේ ඉන්න සමස්තයක් 10 වසරේ ඔයාගේ 11 වසරේ ඔයාගේ වයසේ ඉන්න ළමයි අතුරින් මගේ පුතේ ඔයාට මේ ළමයි 100 දෙනා අතරට තරඟ කරන්න වෙනවා. එහෙනම් මේක තරඟයක්. මේ තරඟයේදී අපි උත්සාහ කරන්න ඕන හැම වෙලාවෙම අනේකාට වඩා පියවරක් හෝ ඉදිරියට යන්න. දැනුමෙන් ඉදිරියට යන්න. හරි? ඉතින් දැනුමෙන් ඉදිරියට යන්න නම් මගේ පුතේ ඔයාට සිද්ධ වෙනවා මේ ගෙවෙන හැම මොහොතක්ම ගෙවෙන හැම විනාඩියක්ම තප්පරයක්ම මගේ පුතේ අධ්‍යාපනික වශයෙන් ඔයාගේ දැනුම වර්ධනය කරගන්න මේ දේවල් අවබෝධ කරගන්න යොමු කරන්න වෙනවා. එහෙම නැති වුණොත් ඔයා මේ ගේම් එකේ පරාජිතයෙක් නැත්නම් මේ තරගයේ පරාජිතයෙක් බවට පත් වෙනවා. හෙට දවසේ ඔයා මේ තරගයේ පරාජිතයෙක් බවට පත් වුණොත් මගේ පුතේ ඔයත් එක්ක එකට වාඩිලා ඉඳපු ඔයත් එක්ක එකට කාපු බීපු සහෝදරයෝ ටික යහළුවෝ ටික ජීවිතේ දිනන දවසට ඔයාට විතරක් ජීවිතේ දිනා ගන්න බැරි වුණොත් මගේ පුතේ ඒක ඔයාට දැනෙන හදවතට දැනෙන මහා වේදනාවක් මගේ පුතේ. එදාට ඔයාට කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. එදාට ඔයා පරාජිතයෙක් විතරයි. ඒ පරාජිත මානසිකත්වයෙන් ඔයාට මරණකම් ජීවත් වෙන්න වෙනවා. ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න ඔයාට නැවත අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද හොඳට හිතර ගන්න මගේ පුතේ. මේ ගේම් එක කොහොම හරි ගහනවා. මේ තරගය කොහොම හරි මම දිනනවා. ඒ වෙනුවෙන් මගේ ජීවිතේ හැම තප්පරයක්ම විනාඩියක්ම මගේ උපරිම ශ්‍රමය මම මේ වෙනුවෙන් වෙන් කරනවා කැප කරනවා කියන අදිෂ්ඨානය තියාගන්න මගේ පුතේ. ලෝකේ ඉර හඳ වගේ විශ්වාසයි ඔයා ජීවිතේ දිනනවා. සැලසුම් සහගතව සෑම තප්පරයක්ම මේ වෙනුවෙන් කැප කරන දරුවෝ අනිවාර්යෙන් ජීවිතේ දිනනවා. ඒක ඉර හඳ වගේ විශ්වාසයි. තේරුණානේ? රයිට්. හොඳට මතක තියාගන්න මගේ පුතේ. ඔයා නාස්ති කළා දාන ඔයා නිකරුණේ ගත කරන සෑම විනාඩියකදම ඔයාගේ අසල්වාසී යාළුවා ඔයාගේ හොඳම හිතවතා ඔයාට වඩා පියවරක් දෙකක් ඉදිරියට යනවා වෙන්න පුළුවන්. තේරුණානේ? රයිට්. හරි. එහෙනම් අපි යමු අපේ මේ සම්මන්ත්‍රණේ වැදගත්ම කොටස අපි ඇල්ගොරිතම ගොඩනැගීමේදී භාවිතා කරන සංකේත සහ ඒතකොට ගැලීම් සටහන් වලදී භාවිතා කරන සම්මත සංකේත සහ ඒ සංකේතයට අදාළව ව්‍යාජකේතය තුලදී භාවිතා කරන වචනය මොනවද කියලා ලියන්න පටන් ගමු. රයිට්. අන්න ඒ ටික තමයි මේකෙදි මම කතා කරන්නේ. රයිට්. එතකොට මෙතන කියලා තියෙනවා ඇල්ගොරිතමයක් රූපමය ආකාරයෙන් නිරූපණය සඳහා එය ක්‍රියාත්මක වන ආකාරය පියවර වශයෙන් අවබෝධ කර ගැනීම සඳහා ගැලීම් සටහන් භාවිතා කරනු ලබයි. ගැලීම් සටහන් නිර්මාණය කිරීම සඳහා පහත සංකේත යොදා ගනී. ගැලීම් සටහන් නිර්මාණය කිරීම සඳහා පහත සංකේත යොදා ගනී කියලා සංකේත ටික ඔක්කොම දක්වලා තියෙනවා. එතකොට මම මෙහෙම වැඩක් කරනවා. මම පුතේ මෙතන ගැලීම් සටහනට අමතරව දැන් මේ ගැලීම් සටහන් අඳිනු ලබන මේ සම්මත සංකේතය තියෙනවනේ. මෙන්න මේ සම්මත සංකේතයට අමතරව මේ සංකේතය ඉදිරියෙන් දැන් මෙහෙම මේ මෙතනින් මෙහෙම සංකේතය තියෙනවා. මේ සංකේතයේ ඉදිරියෙන් මේ සංකේතය පාවිච්චි කරන්නේ මොන අවස්ථාව සඳහාද කියලා මෙතනින් ලියනවා. ඊළඟට මෙහි තව ඉඩ තියෙනවානේ. මෙහෙන් ලියනවා මේ සංකේතයට අදාළව අපි ව්‍යාජකේතය තුලදී පාවිච්චි කරන වචනේ ලියනවා මෙතනින්. හොඳේ ව්‍යාජකේතය තුලදී පාවිච්චි කරන වචන මොනවද කියලා මෙතනින් ලියනවා. එතකොට මෙතන සංකේතය තියෙනවා. ඒ සංකේතය භාවිතා කරන්නේ මොකටද කියලා ලියනවා. ඊට පස්සේ ඒ සඳහා ඒ භාවිතා කරන ව්‍යාජකේතය තුලදී භාවිතා කරන වචනය ලියනවා. රයිට්. අපි ලියන්න පටන් ගමු. මම මේකම පාවිච්චි කරන්නම්. මට පහසුයි. එතකොට රයිට්. හරි. එහෙම ගන්නම්. රයිට්. පේනවනේ? පැහැදිලිව මාව පේනවනේ? රයිට්. එතකොට මේ හරියෙන් එතකොට ඔයා දන්නවා මෙන්න මේ සංකේතේ. හරි. එතකොට මෙන්න මේ සංකේතය අපි පාවිච්චි කරන්නේ සෑම ගැලීම් සටහනකම ආරම්භයේ සහ අවසානයේ. ඔයාලට මතක ඇතිනේ අපි මේ සංකේතය පාවිච්චි කරනවා සෑම ගැලීම් සටහනකම ආරම්භය සහ අවසානය සනිටුවහන් කරන්න. ස්ටාර්ට් එක සහ එන්ඩ් එක නිරූපණය කරන්න අපි පාවිච්චි කරනවා.
එහෙනම් මෙතනින් ලියාගමු මෙතනින් ආරම්භය හා අවසානය නිරූපණය කරයි කියලා. ආරම්භය හා අවසානය නිරූපණය කරයි. මේ මෙතන තව ඉස්සරහා මේ කියලා තියෙන්න ඕන හොඳේ. ආරම්භය සහ අවසානය නිරූපණය කරයි. මෙතන ලියන්න ඕන ආරම්භය සහ අවසානය නිරූපණය කරයි කියලා. හරිද පුතේ? එතකොට ආරම්භය සහ අවසානය නිරූපණය කරද්දී ආරම්භයක් නිරූපණය කරන්න අපි ව්‍යාජකේතය තුල පාවිච්චි කරනවා. ඔයාලට පුළුවන් මෙතනින් මෙහෙම ඉරක් ගහ ගන්න. තවම ඉරක් ගහ ගන්න පුළුවන් පැන්සලකින්. ඕන්නම්. අවශ්‍ය නම් නැතත් කමක් නැහැ. පාට පෑන් පාවිච්චි කරන්න විවිධ පාට වර්ග මේක ලියද්දී හොඳේ. මම ඉරක් නොගැහුවක් කමක් නැහැ. ගැහුවත් කමක් නැහැ. right. ආරම්භයක් ව්‍යාජකේතය තුලදී අපි ලියන්න පාවිච්චි කරන්නේ පුතේ begin කියන වචනේ. begin කියන වචනේ. ආරම්භයක් සනිටුහන් කරන්න පාවිච්චි කරන්නේ begin කියන වචනේ. ලියා ගන්න begin. 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 ආරම්භයක් සනිටුහන් කරන්න අපි පාවිච්චි කරන්නේ begin කියන වචනේ. හරිනේ? begin කියලා ලිව්වද? right. එතකොට අවසානය නිරූපණය කරන්න අපි පාවිච්චි කරන්නේ end කියන වචනේ. end. end. begin end. end. හරිනේ? begin end. ඒ කියන්නේ ගැලීම් සටහන තුලදී මේක ඇතුලේ ලියන්න මෙන්න මෙතන මේක ඇතුලේ ලියන්න පුතේ start end. මෙතෙන්දී අපි පාවිච්චි කරන්නේ start සහ end. මේක ඇතුලේ ලියන්න start සහ end. අපි මේක ඇතුලේ පාවිච්චි කරන්නේ start සහ end. ව්‍යාජකේතය තුලදී අපි පාවිච්චි කරන්නේ begin සහ end. හොඳේ. මෙතෙන්ටත් ඉතින් begin ලිව්වා කියලා වරදක් නැහැ හොඳේ. මෙතන සමාලාට start stop පාවිච්චි කරනවා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හරි නේද? ready නේ? මේක ලියාගත්තනේ? right. ඊළඟට අපේ ගැලීම් සටහනේදී පුතේ හැම වෙලාවෙම ගැලීම් සටහනේදී ආදානයන් ලබා දීමේදී ප්‍රතිදානයන් නිරූපණය කිරීමේදී ආදානයන් කියන්නේ පුතේ අපි පරිගණකයට ලබා දෙන දේවල්. අපි පරිගණකයට ලබා දෙනවා නම් ඒක ආදානයක්. පරිගණකයේ අපිට ලබා දෙනවා නම් ඒක ප්‍රතිදානයක්. මෙන්න මේ ආදානයන් සහ ප්‍රතිදානයන් කියන ආකාර දෙක සඳහාම අපි පාවිච්චි කරන්නේ පුතේ මෙන්න මේ සම්මත සංකේතය. ආදානයන් ප්‍රතිදානයන් දෙකටම අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ සම්මත සංකේතය. තේරුණානේ? right. ඒකින්ද අපි මේකට කියනවා input output කියලා. input output කියලා කියනවා. right. ඒක ඇතුලේ ලියා ගන්න වෙන. දැන් මේ පාට පෑන් පාවිච්චි කරන්න ඕන. මේක input output. හොඳයි? input output. right. දැන් මෙන්න මෙතන ඉස්සරහින් ආදානයන් හා ප්‍රතිදානයන් නිරූපණය කරයි. ආදානයන් හා ප්‍රතිදානයන් නිරූපණය කරයි කියලා ලියා ගන්න. ආදානයන් හා ලස්සනට ලියා ගන්න ඕනද මේ ඇදේට ලියන්න එපා. ආදානයන් හා ප්‍රතිදානයන් නිරූපණය කරයි. ආදානයන් හා ප්‍රතිදානයන් නිරූපණය කරයි. ආදානයන් හා ප්‍රතිදානයන් නිරූපණය කරයි. හරිනේ? ආදානයන් හා ප්‍රතිදානයන් නිරූපණය කරයි. එතකොට ආදානයන් නිරූපණය කරද්දී අපි ව්‍යාජකේතය තුලදී පාවිච්චි කරන වචන තුනක් තියෙනවා. ඔයාට පාවිච්චි කරන්න පුළුවන් ඔයා කැමති වචන තුනක් තියෙනවා ආදානයකදී. ආදානයකදී ඔයාට පාවිච්චි කරන්න පුළුවන් පුතේ input. ආදානයකදී ඔයාට පාවිච්චි කරන්න පුළුවන් එක වචනයක් තමයි input කියලා කියන්නේ. ඔයාට input කියන වචනයට ඔයා කැමති නැත්නම් ඔයාට පුළුවන් ඒ වෙනුවට read කියන වචනේ පාවිච්චි කරන්න. read කියන වචනේ පාවිච්චි කරන්න. read කියන වචනයටත් ඔයා කැමති නැත්නම් ඔයාට පුළුවන් පුතේ get කියන වචනේ පාවිච්චි කරන්න. get. එතකොට ඔයාට පාවිච්චි කරන්න පුළුවන් වචන ආකාර තුනයි input පුළුවන්, read පුළුවන්, get පුළුවන්. ওই වචන තුනෙන් ඔයාට කැමතිම එක වචනයක් පාවිච්චි කරන්න පුළුවන් ආදානයකදී. ආදානයක් නිරූපණය කරන්න ওই වචන තුනෙන් ඔයාට කැමති එක වචනයක් පාවිච්චි කරන්න පුළුවන්. input read get කියන මාත් එක්ක input read get. හයි කියන input read get. හරි. එතකොට
ප්‍රතිදානයක් නිරූපණය කරද්දී ගැලීම් සටහනේ ප්‍රතිදානයකට අදාළව ව්‍යාජකේතය තුලදී අපිට පුළුවන් ඒකටිත් වචන තුනක් තියෙනවා. එකක් තමයි output, අනිත් එක තමයි පුතේ display, අනිත් එක තමයි display, අනිත් එක තමයි පුතේ show. ඔය වචන තුනෙන් ඔයාලට කැමති එකක් පුළුවන්. output කියන වචනේ පුළුවන්, display කියන වචනේ පුළුවන්, show කියන වචනේ පුළුවන්. ඔය වචන තුනෙන් ඔයාලට කැමති ඕනම වචනයක් පාවිච්චි කරන්න පුළුවන්. ප්‍රතිදානයක් නිරූපණය කරන්න. තේරුණානේ? right. හරිද? ලියලා ඉවරයිද? මට කියන්න ලියලා ඉවරනම් ඉවරයි කියලා. මේ ටික ලියලා ඉවරයිද? මේ ටික මෙහෙම කිව්වහම තේරෙනව නේද? right, good. හරි. ඊළඟට පුතේ ඊළඟට අපි යන්නේ මෙයා තුන්වෙනියා මෙයා පාවිච්චි කරන්නේ මොකටද? මට කියන්න මෙයාව අපි පාවිච්චි කරන්නේ මොකටද කියන්න? මේක මොකටද පාවිච්චි කරන්නේ? මේ සංකේතයක් පාවිච්චි කරන්නේ මොකටද? කො YouTube live කට්ටිය. මේක මොකටද පාවිච්චි කරන්නේ? ගණනය කිරීම සඳහානේ ගණන් හදන්න. ගණන් හදද්දි මේක මම දැකලා තියෙනවා පුතේ අපේ ළමයි ගැලීම් සටහන් අඳිද්දි මේ සංකේත මාරු කරගන්නවා. සමහර ළමයි ගණන් හදලා එකතු කිරීම, අඩු කිරීම, බෙදීම, ගුණ කිරීම වගේ දේවල් මෙන්න මේක ඇතුලේ දාන්න යනවා. මේක ඇතුලේ දාන්න එපා මගේ රත්තරන් පුතේ. මේක ඇතුලේ දාන්න මේ ඇලවෙච්ච කිරිබත් කොට්ට වගේ මේ සංකේතය ඇතුලේ අපි දාන්නේ හැමතිස්සෙම ආදානයන් සහ ප්‍රතිදානයන් විතරමයි. ඔයාට කිසිදු අයිතියක් නැහැ. කිසිදු ගණිතමය මෙහෙවණයක්. ඒ කියන්නේ සමාන ලකුණ හෝ එකතු කිරීම හෝ අඩු කිරීම හෝ බෙදීම හෝ ගුණ කිරීම හෝ කියන කිසිදු ගණිතමය සංකේතයක් කිසිදු අයුරකින් මේ තුල නිරූපණය කරන්න ඔයාට අයිතියක් නැහැ. ඒක සම්පූර්ණයෙන් වැරදි. හොඳට මතක තියාගන්න අපේ ළමයි මේ වැරද්ද කරනවා මම දැකලා තියෙනවා. මින් ඉදිරියට ඔයා මේ වැරද්ද කරන්න එපා මගේ පුතේ. මෙන්න මේ සම්මත සංකේතය තුල කිසිදු අයුරකින් මෙන්න මේ ගණිතමය මෙහෙවණයක් භාවිතා කරන්න තහනම්. භාවිතා කරන්න බෑ. භාවිතා කරන්න එපා. තේරුණානේ? මෙන්න මේක තුල. ඔයා ගණිතමය මෙහෙවන භාවිතා කළ යුත්තේ මෙන්න මේ සම්මත සංකේතය තුල නැත්නම් ගණනය කිරීම සඳහා දීලා තියෙන සෘජුකෝණාස්ත්‍රාකාර මෙන්න මේ සම්මත සංකේතය තුල විතරමයි. තේරුණා නේද? ඒතකොට ඔයා අනිවාර්යෙන් මෙහෙවණයක් පාවිච්චි කරනවා නම් යම්කිසි අවස්ථාවක සුළු කිරීමක් සඳහා ඔයා මේ තුල ඒක ඉදිරිපත් කරන්න ඕන. පැහැදිලි නේ? right. right. මෙතන ලියනවා calculation. ගණනය කිරීම වලට අපි කියනවානේ calculation කියලා. calculation. ගණනය කිරීම. calculation. right. මෙතන ලියන්න මෙතන ගණනය කිරීම නිරූපණය කරයි. ගණනය කිරීම නිරූපණය කරනවා. ගණනය කිරීම නිරූපණය කරයි. මේක ඇතුලේ අපි නිරූපණය කරන්නේ මොනවද? ගණනය කිරීම. මේ සම්මත සංකේතය තුල ගණනය කිරීම නිරූපණය කරනවා. ගණනය කිරීම නිරූපණය කරයි. ගණනය කිරීම නිරූපණය කරයි. එතකොට ගණනය කිරීමකදී මේ ගැලීම් සටහන තුල ගණනය කිරීමක් භාවිතා කරලා තියෙනවා නම් ඒ සඳහා ව්‍යාජකේතය ලියන්නේ කොහොමද? අපි මෙතෙන්ට මොකද්ද පාවිච්චි කරන වචන දෙකක් තියෙනවා. ඔයාලට පුළුවන් මේ වෙනුවට පාවිච්චි කරන්න calculate කියන වචනේ. calculate කියන වචනේ පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් calculate කියන වචනයට කැමති නැත්නම් ඔයාලට පුළුවන් process කියන වචනේ. process කියන වචනේ. එතකොට ඔයාලට වචන දෙකක් තියෙනවා. එකක් calculate අනිත් එක process. ওই වචන දෙකෙන් කැමති වචනයක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. calculate එහෙම නැත්නම් process. තියාගන්න ඉස්සරහින් ලස්සනට calculate එහෙම නැත්නම් process. ওই වචන දෙකෙන් කැමති එකක් පාවිච්චි කරන්න පුළුවන්. හරි නේද? හරිනේ? right. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ කොන්දේසි දීපත් කිරීම සම්බන්ධයෙන්. condition කොන්දේසි. මේක ඇතුලේ ලියා ගන්න. condition කොන්දේසි. ටිකක් පහලින් ලියන්න ඕනේ.
කොන්දේසි condition කොන්දේසි condition කොන්දේසි. එතකොට කොන්දේසියක් ඉදිරිපත් වෙන අවස්ථා දෙකයි. වර්ණයකදීත් කොන්දේසියක් ඉදිරිපත් වෙනවා, පුනර්කරණයකදීත් ඉදිරිපත් වෙනවානේ. වර්ණයකදීත් ඉදිරිපත් වෙනවා, පුනර්කරණය. වර්ණයකදී yes no අඩු දෙක මෙහෙම එකතු වුණානේ. පුනර්කරණයකදී එකතු වෙන්නේ නැහැ. එතකොට වර්ණයක් සහ පුනර්කරණයක් කියන අවස්ථා දෙකේදීම පුතේ අපි කොන්දේසි භාවිතා කරනවා. right. එහෙනම් මෙන්න මෙතන ඉස්සරහින් ලියන්න. මෙන්න මෙතනින් වර්ණයන් හා පුනර්කරණයකදී වර්ණයන් සහ පුනර්කරණයන් සඳහා එතනින් වල් යන්න වර්ණයන් සහ පුනර්කරණයන් සඳහා කොන්දේසි යොදා ගනු ලබයි. 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 right. වර්ණයන් සහ පුනර්කරණයන් සඳහා කොන්දේසි යොදා ගනු ලබයි. ඔයා කොන්දේසියක් දැක්කොත් මගේ පුතේ කොන්දේසියකදී ඒක වර්ණයක් නම් අපි මුලින්ම උපකල්පනය කරනවා වර්ණයක් කියලා. වර්ණයකදී කොන්දේසි පාවිච්චි කරන විදිය සහ පුනර්කරණයකදී කොන්දේසි පාවිච්චි කරන විදිය ගැන ක්‍රම දෙකක් තියෙනවා. ඒකින්ද මම මෙතන ලියන්නේ නැහැ ඕක. ඕක මම වෙනම ඔයාට කතා කරන්නම් වර්ණයක් සහ පුනර්කරණයක් සඳහා කොන්දේසි භාවිතා කරද්දී ඒ සඳහා ව්‍යාජකේත භාවිතය. දැන්ට සරලව කිව්වොත් පුතේ වර්ණයකදී අපි පාවිච්චි කරන්නේ if then else and if නේ. පුනර්කරණයකදී අපි while and while පාවිච්චි කරනවා, repeat until කියන වචන පාවිච්චි කරනවා. right. ඒක අපිට පුතේ එක්ක වෙනම කොලයක ලියා ගන්න වෙනවා. හරි මම ඒක තව චුට්ටකින් කියලා දෙන්නම්. දැනට මෙහෙම තියන්න මෙතන මොකද ලියන්න එපා. හොඳයි මෙතන මොකද ලියන්න එපා. මේ ටික ලිව්වනම් ඇති. ඊළඟට මෙන්න මේ පල්ලෙහාම තියෙනවා පුතේ ගැලීම් ඊතල. නේ මේ පල්ලෙහාම තියෙනවා ගැලීම් ඊතල. එතකොට මේ ගැලීම් ඊතල එක්ක තිරස් වෙන්න ඕන පුතේ එක්ක සිරස් වෙන්න ඕන. මෙහෙම ඇදේට තියෙන්න බෑ කිසිම වෙලාවක වකුටු ගැහිච්ච ඒවා තියෙන්නත් බෑ. මම දැකලා තියෙන සමහර ළමයි ගැලීම් සටහන අඳිද්දි මේම වකුටු ගහලා අඳිනවා. එහෙම බෑ පුතේ. ඔයා ගැලීම් සටහනක් අඳිද්දි පුතේ එක්ක ඔයා අඩිරුල තියලා සිරස් ඊතල අඳින්න ඕන. එහෙම නැත්නම් තිරස් ඊතල horizontal or vertical කියලා අපි කියනවා. එතකොට ඒ ඇරෙන්න කිසිදු විදියකින් ඔයාට වෙනත් ආකාරයකට මේ ගැලීම් ඊතල අඳින්න අයිතියක් නැහැ. තේරුණානේ? right. මෙතනින් ලියන්න ගැලීම් දිශාව නිරූපණය කරයි. ගැලීම් දිශාව නිරූපණය කරයි. යටින්ම ලියන්න ගැලීම් දිශාව නිරූපණය කරයි කියලා. ගැලීම් දිශාව නිරූපණය කරයි. 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 right. එතකොට මෙතන මේ ඊතල වෙනුවෙන් ගැලීම් දිශාව නිරූපණය කරනවා. මේ මොකද පුතේ පුංචි ඩොට් එකක් තියෙන්නේ. මේකෙන් මොකද්ද කරන්නේ? මට කියන්න ඉක්මනට. ඒකට අපි මොකද්ද කියනවා නම? එයාට මොකද්ද කියන්නේ? කනෙක්ටර් එකනේ සම්බන්ධකය. එතකොට මේක පාවිච්චි කරන්නේ මොන වගේ අවස්ථාවලදීද? අපි මේක පාවිච්චි කරනවා අපි ගැලීම් සටහනක් ඇදගෙන යනකොට පොතේ ඉඩමදි. පොතේ ඉඩමදි නම් සම්බන්ධකයක් දාන්න. right. ලියන්න එක් පිටුවක මෙතන ඉස්සරහින් ලියන්න. මෙතන ඉස්සරහින් එක් පිටුවක ඇති ගැලීම් සටහනක් එක් පිටුවක අඳිනු ලබන ගැලීම් සටහනක කොටසක්. එක් පිටුවක අඳිනු ලබන ගැලීම් සටහනක කොටසක් එක් පිටුවක අඳිනු ලබන ගැලීම් සටහනක කොටසක් තවත් පිටුවක ඇති ගැලීම් සටහනක් සමග එක් පිටුවක අඳිනු ලබන ගැලීම් සටහනක කොටසක් තවත් පිටුවක ඇති ගැලීම් සටහනක් සමග එක් පිටුවක අඳිනු ලබන ගැලීම් සටහනක කොටසක් තවත් පිටුවක ඇති ගැලීම් සටහනක් සමග
සම්බන්ධ කිරීම මෙමගින් නිරූපණය කරයි. එක් පිටුවක අඳුර ලබන ගැලීම් සටහනක කොටසක් තවත් පිටුවක ඇති ගැලීම් සටහනක් සමග සම්බන්ධ කිරීම මෙමගින් නිරූපණය කරයි. තවත් පිටුවක ඇති ගැලීම් සටහනක් සමග සම්බන්ධ කිරීම මෙමගින් නිරූපණය කරයි. මෙමගින් නිරූපණය කරයි. right. හරි නේද? හරිනේ? right. දැන් මගේ පුතේ දැන් ඔයා පුංචි කොළ කෑල්ලක් ගන්න සාමාන්‍යයෙන් මෙතන අලවන්න. දැන් අර මෙතන මට ඉඩ තියන්න අමතක වුණා. වර්ණ පුනර්කරණ සඳහා ව්‍යාජකයේත ලියන ආකාරය දක්වන්න මට ඉඩ තියන්න අමතක වෙලා තියෙන්නේ. ඉතින් කොළ කෑල්ලක ලියලා අපි මේකේ අලව ගමු. මෙතනින් අලව ගමු. මෙන්න මේ යටින් අලවලා මෙහෙම උඩට නවලා තියනවා. හරිද? right. කොළ කෑල්ලක් ගන්න A4 sheet එකක A4 sheet එකකින් භාගයක් විතර වගේ A4 sheet එකක් ගන්න. නැත්තම් දැනට කටුවක ওই කොලේක ඇඳගෙන පස්සේ ලස්සනට අදින්න. හොඳේ? right. වර්ණ පුනර්කරණ ගැන මම අර ඉස්සෙල්ලා කියපු කතන්දරේ නැවත වරක් කියලා දෙන්න හදන්නේ. වර්ණයක් කියලා කියන්නේ පුතේ මෙහෙම start ගැලීම් සටහන ආරම්භ වෙනවා වර්ණයකදී මොනවා හරි පියවරයන් ටිකක් මේ විදිහට ක්‍රියාත්මක කරයි. ඊට පස්සේ කොන්දේසියක් ඉදිරිපත් කළා. මේක ඇතුලේ කොන්දේසියක් ඉදිරිපත් කළා. අපි ගමු කොන්දේසිය තෘප්ත නොවන දිශාව මේක, කොන්දේසිය තෘප්ත වන දිශාව මේක කියලා. මේ yes no මාරු වෙන්න පුළුවන්. කාට හරි පුළුවන් yes මේ පැත්තෙන් දාන්න, එක්ක මේ පහලින් දාන්න. ඒක ප්‍රශ්නයක් නෑ. ඔන්න කොන්දේසිය තෘප්ත වුණාම හෝ තෘප්ත නොවුණාම පියවරයන් ටිකක් මේ විදිහට ක්‍රියාත්මක කළා. නැවත මේ දෙන්න සම්බන්ධ වෙලා ආයි පියවරයන් ටිකක් ක්‍රියාත්මක වෙලා මේ ගැලීම් සටහන එන්න වෙනවා. ඕකනේ අපි කියන්නේ වර්ණයක් සහිත අවස්ථාවක් කියලා. එහෙම නේද? වර්ණයක් සහිත අවස්ථාවක්. මෙන්න මේ වර්ණයක් සහිත අවස්ථාවකදී මගේ පුතේ ඔයා භාවිතා කරන්න ඕන සම්මත වචන මේ ව්‍යාජකයේ ලියද්දී සම්මත වචන ටික තමයි පුතේ පාවිච්චි කරන ඕන if then else and if. මම මේක යටින් ලියන්නම්. and if. right. මෙන්න මේ අනුපිළිවෙල වෙනස් කරන්න බෑ. මොකක්ද අනුපිළිවෙල? if then else and if. කාටවත් බෑ if වලින් පස්සේ else ලියන්න. if වලින් පස්සේ අපි අනිවාර්යෙන් ලියන්න ඕන then. then වලින් පස්සේ අපි අනිවාර්යෙන් ලියන්න ඕන else. ඊට පස්සේ අපි and if ලියන්න. මේ අනුපිළිවෙල වෙනස් කිරීමේ අයිතියක් ඔයාට නැහැ. තේරුණානේ? if then else and if මේක අනුපිළිවෙලින්ම ලියන්න ඕන. එහෙනම් ගැලීම් සටහනක් ආශ්‍රයෙන් ව්‍යාජකේතයක් ගොඩනගද්දි පුතේ අපි අනිවාර්යෙන් මේ if then else and if කියන අනුපිළිවෙල අනුගමනය කළ යුතුමයි. තේරුණානේ? මේ අනුපිළිවෙල අනුගමනය කරන්න ඕන. if then else and if. right. මේක ලස්සනට ඔය කියන කොලේ ඇඳ ගන්න මේක. එතකොට ඔයා ගැලීම් සටහනක් ඇසුරින් ව්‍යාජකේතයක් ගොඩනගද්දී මේ විදියට ඉස්සෙල්ලම කරන්න ඕනේ. මෙහාන් ටක් ගාලා නැගිටින්න ඔතනින්. නැගිටින්න වතුර ටිකක් බොන්න. දැන් නිදිමතේ ඉන්නේ. හරි මට පේනවනේ. right. ඔහොම බෑ. බොහොම දැන් මටත් අමාරුයි. මටත් හරි අමාරුයි. මං ඊයේ පන්ති වල එද්දි සමාධියකේ 9ට ආසන්නයි. ඒ ඇවිල්ලා ගෙදර ඇවිල්ලා නිදා ගන්නකොට රෑ 11:00 විතර වෙලා ආයි පාන්දර මේ 4ට අවදි වෙලා බොහොම මටත් හරි අමාරුයි. ඔයාලට වැඩි අමාරුයි. හැබැයි අපි මේ කැපකිරීම කරන්න වෙනවා මගේ පුතේ. කැපකිරීම නොකර ජීවිතේ ජයග්‍රහණ ලබන්න බෑ. හරි? ඒකින්ද ওই විදියට ඉන්න එපා. නැගිටින්න. බොහොම සක්‍රියව මේකත් එක්ක සම්බන්ධ වෙන්න. මොකද ඔයාට කාලය කියන එක ගොඩක් වටිනවා. මම හැමදාම පුන කියන එක. ඔයා ওই විදියට ඉන්නකොට මගේ පුතේ ඔයාව අභිබෝල අනිත් අය ඉදිරියට යනවා මගේ පුතේ. උතර මතක තියාගන්න. right. වතුර ටිකක් බීලා හොඳ හුස්මක් අරගෙන. හොඳ හුස්මක් ගන්න. හැමෝම හොඳ හුස්මක් ගන්න. ලොකු හුස්මක්. right. ඔය හාන්සි වෙලා පුටුවල වාඩි වෙලා ඉන්න අය නැගිටින්න හොඳ ඔතනින්. right. හොඳ තද හුස්මක් ගන්න. මේව ඒව පුපුරන්නේ නැහැ බය වෙන්න එපා. හොඳ හුස්මක් ගන්න පෙනහළු පිරෙන්න. හරි. දැන් බලා ගන්න. මේ මෙහෙම අවස්ථාවක් ඔයා දැක්කොත් මෙහෙම අවස්ථාවක්. ඒ කියන්නේ මගේ පුතේ yes no අඩු දෙක දෑවත ආයි එකතු වෙලානේ. එහෙම එකතු වෙලා නම් අපි මේකට කියන්නේ මේක වර්ණයක්. මේක වර්ණයක්. වර්ණය. හරි. වර්ණයක් අඳුරගන්නේ මේ yes no අඩු දෙක දෙන්න ආයෙත් එකතු වෙනකොට. මෙහෙම අවස්ථාවකදී මගේ පුතේ ඔයා මෙතන ලියනවා පැන්සලකින් if
මෙතන ලියනවා then yes ගාවින් ලියනවා then no ගාවින් ලියනවා පුතේ else ආයි මේ දෙන්න ඇවිල්ලා එකතු වෙන තැනට අපි ලියනවා end if කියලා. end if කියලා. තේරුණානේ? if then else end if. right. මේක ලස්සනට පාට පෑන් පාවිච්චි කරලා ඉක්මනට ලියාගෙන ඉවරලා කියන්න මට ඉවරයි කියලා. ඉක්මනට ලියන්න. මේ ටික හරියට අවබෝධ කරගන්නවා කියන්නේ පුතේ ඔයාට මේ පාඩම ගේමක් නෑ. ගොඩක් වෙලාවට වෙන්නේ ඔයා මේක හරියට අවබෝධ කරගන්න නැතුව කලින් හදපු ගාන දිහා බලන් ඊළඟ ගාන හදනවා. ඒක දිහා බලන් ඊළඟ ගාන හදනවා. ඒක තමයි පුතේ වැරදි. අපි හැම වෙලාවෙම මේ තියරිය හරියට මේ સિદ્ધාන්තය හරියට අවබෝධ කරගෙන තමයි අපි ගැලීම් සටහන් අඳින්නත් ඕන ව්‍යාජකේද ලියන්නත් ඕන. එහෙම ලියන ළමයාට මගේ පුතේ මේවා ගේමක් නෑ. තේරුණානේ? එකක් දිහා බලන් ඊළඟ එක ලියන්න එපා මගේ පුතේ. ඔයා අවබෝධයෙන් ලියන්න. right. කොහොම මේක ඇඳලා ඉවර නම් කියන්න ඇඳලා ඉවරයි කියලා. වර්ණය කියලාත් ලියා ගන්න. මේක කෙලින් ලියා ගන්න. වර්ණය කියලා මේ උඩින් ලියන්න පුළුවන් නම් වඩා හොඳයි. දරුවෙක් කියලා තේනවා ඉවරයි කියලා. කොයි YouTube live set එක නිදිද? right. ඉවරයි නේද? හැමෝම ඉවරයිනේ? right. මේක හරිනේ? කියන්න මාත් එක්ක හයියෙන් මොකද්ද මේකදී අපි පාවිච්චි කරන්නේ if then else end if කියන්න. if then else end if හයියෙන් ගෙදර අනිත් මිනිස්සු හැරෙන්න කියන්න හයියෙන් if then else end if කියන්න. if then else end if. ඔය අනුපිළිවෙල අමතක කරන්න එපා. ඔක වරද්ද ගන්නත් එපා. ඔක වෙනස් කර ගන්නත් එපා. right. ඊළඟට අපි ලියන්නේ දැන් මේ වර්ණයක්නේ පුනර්කරණය. ඉස්සෙල්ලත් මං ඇන්දේ start මේ විදියට පියවරයන් කිහිපයක් ක්‍රියාත්මක වෙයි. මෙන්න පුනර්කරණය ආරම්භ වුණා. පුනර්කරණය ආරම්භ වෙච්ච ගමන් කොන්දේසිය පරීක්ෂා කරලා කොන්දේසිය තෘප්ත වෙන පැත්තට පුනර්කරණය සිද්ධ කරනවා. මේ තියෙන වගේ පුතේ පුනර්කරණ පියවරයක්. මේවට කියනවා පුනර්කරණ පියවරයක්. මෙතන තියෙනවා කන්ඩිෂන් එක කොන්දේසිය. කන්ඩිෂන් එක කොන්දේසිය. right. එතකොට මේ පැත්තට කොන්දේසිය තෘප්ත වෙන්නේ නැත්නම් නෝ කියලා අරගෙන අපි ඒකට මොනවා හරි පියවර තියෙනවා නම් දාලා ඔන්න එන් කරා. හරි. ඔන්න එන් කරා. එතකොට පුතේ බලන්න මේක තමයි පුනර්කරණ චක්‍රය. මේකට අපි කියනවා මොකක් කියලාද? හයියෙන් කියන්න මෙන්න මේ වලල්ලට පුනර්කරණ චක්‍රය. එතන පුනර්කරණ චක්‍රය සිද්ධ වෙන්නේ මේ කොන්දේසිය තෘප්ත වෙලා තියෙනකන් විතරයි. තෘප්ත වීම නතර වෙනච්ච ගමන් මේක පුනර්කරණ චක්‍රය ක්‍රියාත්මක වීම නතර වෙනවා. හරි? එහෙනම් මේ පුනර්කරණ මේකට අපි කියනවා පුතේ while ව්‍යුහ ආකාරය කියලා. මේ ඇන්දේ මම පුනර්කරණයක්නේ. පුනර්කරණය. මේ පුනර්කරණයක්. එතකොට පුනර්කරණයක ව්‍යුහාත්මක ආකාර තුනයි. පුනර්කරණ ව්‍යුහාත්මක ආකාර තුනයි. එකක් while ව්‍යුහය, අනිත් එක repeat ව්‍යුහය, අනිත් එක for ව්‍යුහය. for ව්‍යුහය කියලා කියන්නේ පුතේ පුනර්කරණ වාර ගණන නිශ්චිතවම දන්න අවස්ථාවක් අපි කියනවා for ව්‍යුහයක් කියලා. එතකොට වාර ගණන නිශ්චිතවම දන්නව නම් පුතේ අපි ගැලීම් සටහන් අඳින්න ඕනේ නැහනේ. අපිට කෙලින්ම ප්‍රෝග්‍රෑම් එක ගහන්න පුළුවන්. වාර ගණන දන්නවනේ. වාර ගණන දන්නේ නැති අවස්ථාවල තමයි අපි ඇල්ගොරිතම ගොඩනගා ගන්නෙ. එතකොට මෙතනදී while සහ repeat ව්‍යුහයන්ට අපි වෙනම පුනර්කරණ ගැලීම් සටහන් ඇඳ ගන්නවා. නැත්නම් ඇල්ගොරිතම ඇඳ ගන්නවා. ඒතර මේ මම අඳින්න හදන්නේ while ව්‍යුහයට අදාළව. කොහොමද මම මේක while ව්‍යුහය කියලා කියන්නේ? while ව්‍යුහයේදී පුතේ පුනර්කරණය ආරම්භ වෙච්ච ගමන්ම කොන්දේසිය තියෙනවා. මෙතන මුකුත් පියවරයන් දාන්නේ නැහැ. පුනර්කරණය ආරම්භ වෙච්ච ගමන් කොන්දේසිය. ඊළඟ කොන්දේසිය තෘප්ත වෙන පැත්තට පුනර්කරණය සිද්ධ වෙනවා. තේරුණා නේද? කොන්දේසිය තෘප්ත වෙන පැත්තට පුනර්කරණය සිද්ධ වෙනවා. මම ඔයාලට පෙන්නන්නම් අපේ අච්චු පොතේ ඕක තියෙනවා. right. අපේ අච්චු පොතට ගියොත් අපේ මේ පාඩමේ අවසාන හරියේ මේ පාඩමේ අන්තිම ටික පොඩ්ඩක් ඔයාලා කියව ගන්න ගෙදරදී මේ පහළ තලයේ භාෂා, ඉහළ තලයේ භාෂා, high level programming language ඒ ටික චුට්ටක් බලා ගන්න මේ තියෙන ටික. හොඳේ?
right ඔයාලට පේනවා මෙන්න මේ තියෙන්නේ පුනර්කරණ ගැන මෙතන අපිට ඊළඟට කතා මේ අපේ මේ අච්චුපතේ මෙතන තියෙන මේ තියෙන පුනර්කරණ භාවිතයෙන් ක්‍රමලේඛන ලිවීම කියන කොටස. එතකොට පුනර්කරණ වාර ගණන නිශ්චිතවම දන්නා අවස්ථාවේදී පුනර්කරණයක් සිද්ධ කරනවා නම් අපි පාවිච්චි කරන්නේ PODU ව්‍යුහය. ඒතර PODU ව්‍යුහයේදී අපි ඇල්ගොරිතම නිර්මාණය කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. මොකද PODU ව්‍යුහයේදී අපි පුනර්කරණ වාර ගණන නිශ්චිතවම දන්නවා. පුනර්කරණ වාර ගණන අපි දන්නවා. මේ පුනර්කරණ වාර ගණන හරියට අපි ගමනක් යන්න ඕන වෙලාවට පුතේ අපිට මොකක් හරි ගමනක් යන්න ඕන අපි යන්න ඕන පාර දන්නව නම් අපිට Google Map එක පාවිච්චි කරන්න ඕනේ නැහනේ. අපි යන්න ඕන පාර දන්නව නම් අපිට Google Map එක ඕනේ නැහැ. අපි දන්නේ නැති පාරක යනවා නම් තමයි අපි Google Map එක පාවිච්චි කරලා map එක දිහා බලාගෙන යන්නේ. ආන්න ඒ වගේ. ඒතර PODU ව්‍යුහය කියලා කියන්නේ පුතේ වාර ගණන නිශ්චිතවම දන්නවනම් වාර 10යි වාර 5යි වාර 100යි ඔය විදිහට වාර ගණනක් කියන්නේ මේ කැරකෙන්න ඕන වාර ගණන නිශ්චිතවම දන්නවනම් අපිට ඇල්ගොරිතම ඇදගෙන දගලන්න දෙයක් නැහැ කෙලිම ප්‍රෝග්‍රෑම් එකට යන්නත් පුළුවන්. එතකොට ඒ වගේ වෙලාවක අපි PO ව්‍යුහය පාවිච්චි කරන එක හරිම ලේසි. PO ව්‍යුහය පාවිච්චි කරන එක හරිම ලේසි. හැබැයි අපි පුනර්කරණ වාර ගණන නිශ්චිතවම දන්නේ නැති වෙලාවට තමයි අපි පාවිච්චි කරන්නේ while සහ repeat ව්‍යුහයන්. හරි? while සහ repeat ව්‍යුහයන් පාවිච්චි කරනවා. එතකොට මෙතන තියෙනවා බලන්න පුනර්කරණ වාර ගණන අවිනිශ්චිතයි. ඒ කියන්නේ අපි නිශ්චිතවම දන්නේ නැහැ. කොන්දේසියක් තෘප්ත වෙනකන් හරි කොන්දේසියක් තෘප්ත වෙලා තියෙනකන් හරි තමයි අපි කරන්නේ. අන්න අවිනිශ්චිතයි. නිශ්චිත නැහැ. ඒතර පුනර්කරණ වාර ගණන නිශ්චිත නැති අවස්ථාවලදී අපි while ව්‍යුහය සහ repeat ව්‍යුහය පාවිච්චි කරනවා. ආට පේනවා while do ව්‍යුහය සහ repeat until ව්‍යුහය අපි මේ වෙලාවට පාවිච්චි කරනවා. right? එතකොට while do ව්‍යුහය ගත්තාම බලන්න මෙතන හොඳට අවබෝධයෙන් පුනර්කරණයේ ආරම්භයේදීම කොන්දේසිය පරීක්ෂා කෙරේ. අන්න while ව්‍යුහයේ විශේෂත්වය තමයි කොන්දේසිය මේ පුනර්කරණයේ ආරම්භයේදීම කොන්දේසිය පරීක්ෂා කළා. හරිනේ? මෙන්න මේක තමයි පුනර්කරණයේ ආරම්භ වීම. පුනර්කරණයේ ආරම්භ වෙච්ච ගමන්ම කොන්දේසිය පරීක්ෂා කළා. අන්න while ව්‍යුහයේ විශේෂත්වයක්. while ව්‍යුහයේ විශේෂත්වයක්. right. දෙවෙනි එක අපි බලමු. එතකොට පුනර්කරණයේ ආරම්භයේදීම කොන්දේසිය පරීක්ෂා කරා. ඊළඟට කොන්දේසිය සත්‍ය වන්නේ නම් පමණක් පුනර්කරණය සිද්ධ කරනවා. මොකද්ද මේ කොන්දේසිය සත්‍ය වෙනවා කියන්නේ? සත්‍ය වෙනවා කියන්නේ තෘප්ත වෙනවා. ඔව් කියන එක. මේ කොන්දේසිය තෘප්ත වෙනවා නම් ඔව් කියලා yes පැත්තට විතරයි පුනර්කරණය සිද්ධ වෙන්නේ. කොන්දේසිය සත්‍ය වන්නේ නම් පමණක් පුනර්කරණය සිද්ධ කරනවා. ඊළඟට තියෙනවා බලන්න මගේ පුතේ. ඊළඟට තියෙනවා කොන්දේසිය අසත්‍ය වන විට නම් කිසි විටක පුනර්කරණයක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට no කියන පැත්තට කොන්දේසිය තෘප්ත වෙන්නේ නැත්නම් පුනර්කරණයක් සිද්ධ වෙන්නේ නැහැ. පුනර්කරණයක් වීම අවසන් වීම සඳහා කොන්දේසිය අසත්‍ය විය යුතුමයි නේ. දැන් මෙතන මේ පුනර්කරණය සිද්ධ වෙලා මෙහෙම කැරක තියලා ඒ කැරකෙන එක නතර වෙන්න නම් මේ කොන්දේසිය තෘප්ත වෙන එක නතර වෙන්න එපා. ඒ කියන්නේ අසත්‍ය වෙන්න එපා. අසත්‍ය වෙච්ච ගමන් තමයි මේක නතර වෙන්නේ. right. ඊළඟට පුනර්කරණය වන අතර වාරයේදී කොන්දේසිය අසත්‍ය නොවේ නම් අපරිමිත වාර ගණනක් යන්නත් පුළුවන්. මොකද්ද කියන්නේ? අපි හිතුව මේ කොන්දේසිය කවදාවත් තෘප්ත වීම නතර වෙන්නේ නැහැ. හැමතිස්සෙම තෘප්තයි. එතකොට මේක කැරක තියෙනවා අපරිමිත වාර ගණනක්. ඒ කියන්නේ නවතින්නෙම නැහැ කියන එක. තේරුණානේ? නවතින්නෙම නැහැ. දිගටම මේ කැරක තියෙනවා. තේරුණානේ? right. හරි. ඔන්න ඕක තමයි while ව්‍යුහයේ ලක්ෂණ. ඊළඟට අපි බලමු repeat ව්‍යුහය. අපි repeat ව්‍යුහයට ගියොත් ආර පේනවාද repeat ව්‍යුහයේ පුනර්කරණය ආරම්භයේදී කොන්දේසිය පරීක්ෂා නොකෙරේ. පුනර්කරණය ආරම්භයේදී කොන්දේසිය බලන්නේ නැහැ. අපි ඒක ඇඳලිමු ඉස්සෙල්ලා. මම මෙතන අදින්නම්. එතකොට මම මේක ලිව්වේ while ව්‍යුහයට අදාළවනේ. එහෙනම් මම මෙතන පාවිච්චි කරනවා වචන දෙකක් පුතේ. මෙතන පාවිච්චි කරන්නේ මෙතන while do ව්‍යුහය. හොඳයි. while do loop එක. while do loop එක. while do කියනවා සිංහලෙන් ලියමු loop කතාව ඕනේ නැහැ ව්‍යුහය කියලා. while do ව්‍යුහය කියලා ලියා ගන්න පුතේ. while do ව්‍යුහය. හරි. right. මෙතෙන්දි පුතේ හොඳට මතක තියාගන්න අපි පුනර්කරණය දැක්ක ගමන් දැන් මේක මේ අහගන්න මේ බලන්න. මේක කොහොමද පුතේ අපි පුනර්කරණයක් කියන්නේ? මේක පුනර්කරණයක් කියන්න පුතේ yes no අඩු දෙක එකතු වෙලා නැති වෙන්න ඕනනේ. ඒ වගේම මේ එකක් ගිහිලා උඩට සෙට් වෙලා තියෙන්න ඕනනේ. පැහැදිලි නේද? yes no අඩු දෙක සෙට් වෙලාත් නැහැ. එක්කෙනෙක් ගිහිලා උඩට සෙට් වෙලා. ඒ වගේ අවස්ථාවක් අපි කියනවා පුනර්කරණයක් කියලා. මේක එහෙම වෙලා නැහනේ. වර්ණයකදී එහෙම නැහැ. එතකොට පුනර්කරණයක් හඳුනාගත්ත ගමන්
අපි බලන්න ඕනේ මේක while එකක්ද repeat එකක්ද කියලා. පුනර්කරණයක් දැක්ක ගමන් අපි බලනවා මේක while එකක්ද එහෙම නැත්නම් repeat එකක්ද කියලා. අපි මේක while එකක් කියලා තීරණය කරන්නේ අර මම ඉස්සෙල්ලා පෙන්නුවා වගේ පුනර්කරණයේ ආරම්භයේදීම කොන්දේසිය පරීක්ෂා කරන්න ඕන. එක පළවෙනි කාරණේ පුනර්කරණයේ ආරම්භයේදීම කොන්දේසිය පරීක්ෂා කරන්න ඕන. දෙවෙනි කාරණේ කොන්දේසිය තෘප්ත වන පැත්තට කොන්දේසිය සත්‍ය වන පැත්ත කියලා අපි කතා කරේ. කොන්දේසිය තෘප්ත වන පැත්තට පුනර්කරණය සිද්ධ කරනවා. ඔන්න ඔය සාධක දෙක අනිවාර්යයෙන්ම මේකේ තියෙන්න ඕන. හරිනේ? රයිට්. එතකොට මෙන්න මේකට අපි කියනවා මෙන්න මේකට අදාළව අපි කියනවා while කියලා. මේකට අදාළව අපි කියනවා end while කියලා. end while කියලා. මේ මොනවද මේ රතු පාටෙන් මම ලියන්නේ? මේ ලියන්නේ ව්‍යාජකේතය ලියද්දී ඔයාලා පාවිච්චි කරන්න ඕන වචන. ව්‍යාජකේතය ලියද්දී පාවිච්චි කරන්න ඕන වචන. මෙතෙන්දී if then else end if පුනර්කරණයකදී while end while. තේරුණානේ? තේරුණා නේද මගේ පුතේ? මේ දේවල් නැවත නැවත උගන්වන්නේ එක තැනකට කැටි කරලා මේ දේවල් උගන්වන්නේ මගේ පුතේ මම දන්නවා උඹලා මේවා පටලවා ගන්නවා කියලා. උඹලා විභාගයට ගිහිල්ලා මේවා ලියන්න ගියාම ඔයාලා මේවා පටලවා ගන්නවා. ආන් ඒ පටලවා ගන්න හින්දා තමයි මගේ පුතේ මේ දේවල් එක තැනකට අරගෙන මේ නැවත ඔයාලට මේ දේවල් අවබෝධ කරවන්නේ. මට ඕන උඹලව දිනවන්න. මේ ගේම් එකෙන් උඹලව දිනවන්න. මේක දිනවන්න නම් මගේ පුතේ අපි මේ දේ හරියට අවබෝධ කරගන්න ඕනේ. ඒක නිකන් කරන්න බෑ. ඒ වෙනුවෙන් අපි කැපකිරීම රාශියක් කරන්න ඕන. මේ දේවල් නැවත කරන්න ඕන. රයිට්? හරි. මේක හරිනේ? මේක හරි නේද? රයිට්. මේක ඇද ගන්න අර කොලේ ලස්සනට. මේක ලස්සනට ඇද ගන්න. ඊට පස්සේ මම රිපීට් වේව් එක කියලා දෙන්නම්. මේ ඉස්සරහින් ලියන්න ඉඩ තියන රිපීට් එක. මේ මම අඳිනවා වගේ. ඇඳලා ඉවරලා මට කියන්න ඉවරයි කියලා. ඒක ඇඳලා ඉවරලා කියන්න ඉවර නම් ඉවරයි කියලා. හරිද පුතේ? ඉවරයිද? right හරි. ඊට පස්සේ මම repeat එක ඇන්දොත් start එතකොට මොනවා හරි පියවරයන් තියෙනම් ක්‍රියාත්මක කළා ඕම් පුනර්කරණය ආරම්භ කරා. පුනර්කරණය ආරම්භ කරා. පුනර්කරණය ආරම්භ කරපු ගමන් කොන්දේසිය පරීක්ෂා කරන්නේ නැහැ කිව්වනේ. දැන් මෙතන තියෙනවා මේ බලන්න repeat වේවට අදාළව පුනර්කරණය ආරම්භයේදී මේ පුනර්කරණය වීමට ඇති ප්‍රකාශනය එක්වරක් ක්‍රියාත්මක වීමෙන් පස්සේ තමයි කොන්දේසිය බලන්නේ. ඒ කියන්නේ පුනර්කරණය වෙන පියවරයන් තියෙනවානේ. ආදානයන් වෙන්න පුළුවන්, ප්‍රතිදානයන් වෙන්න පුළුවන්, ගණනය කිරීම වෙන්න පුළුවන්. මෙන්න මේවානේ පුනර්කරණ පියවරයන් ටික. මේ වලල්ල ඇතුලේ තියෙන ටික තියෙනවානේ. ආන් ඒ ටික එකවරක් ක්‍රියාත්මක වෙනකන් කොන්දේසිය බලන්නේ නැහැ. ඒතර කොන්දේසිය හරි හෝ වැරදි වේවා. කොන්දේසිය අදාළම නැහැ. පුනර්කරණ පියවරයන් එකපාරක් ක්‍රියාත්මකයි. ඒ ක්‍රියාත්මක කරලා ඉවරලා තමයි කොන්දේසිය බලන්න ඕන. ආන් එහෙනම් මෙතෙන්ට තියෙන්න ඕන පුනර්කරණ පියවර ටික. තියලා ඊට පස්සේ තමයි මගේ පුතේ කොන්දේසිය බලන්නේ. කොන්දේසිය බලලා ওই පැත්තට යනවා. ඒක තමයි කන්ඩිෂන් එක. කොන්දේසිය බලන්න. තේරුණානේ? එතකොට මේ පුනර්කරණ කොන්දේසිය හරි හෝ වැරදි වේවා. පුනර්කරණ පියවරයන් ටික එකපාරක් ක්‍රියාත්මක වෙලා අවසන් මේ වෙනකොට. තේරුණානේ? right. එතකොට මේක කොන්දේසිය තෘප්ත වෙන්නේ නැති පැත්තට පුනර්කරණය වෙනවා. කොන්දේසිය තෘප්ත වෙච්ච ගමන් මගේ පුතේ ඔන්න තව මොනවා හරි පියවරයන් තියෙනවා ක්‍රියාත්මක කළා මේක එන්න වෙනවා. මේක එන්න වෙනවා. තේරුණානේ? right. මේ ව්‍යුහාකාරයට අපි කියනවා repeat until පේනවනේ repeat until view here කියලා. repeat until view here. repeat until view here. එතකොට මේ වගේ එකක් දැක්ක ගමන් මෙතෙන්ට අපි දැන් මේක මේ දැන් ඔයා දැන් මේ වෙනකොට මගේ පුතේ ඔබට පුළුවන් වර්ණයක් සහ පුනර්කරණයක් වෙන් කර ගන්න පුළුවන්. වර්ණයකදී අණු දෙක එකතු වුණා පුනර්කරණයකදී අණු දෙක එකතු වෙලා නැහැ. ওই සාධකෙන් වර්ණය සහ පුනර්කරණය වෙන් කරනවා.
පුනර්කරණයක් හඳුනාගත්තාම ඒ පුනර්කරණය while ව්‍යුහාකාරයේද repeat ව්‍යුහාකාරයේද කියලා අවබෝධ කරගන්නත් මේ වෙනකොට ඔයාට පුළුවන්. තේරුණානේ? මම මේ දෙන්නයි තව ලක්ෂණ කිහිපයක් කියනවා. ඔයා නොකල යුතු වැරදි ටිකක්. කිසිසේත් ගැලීම් සටහන් අදිද්දී while ව්‍යුහාකාරයේදී මෙන්න මෙතන පුනර්කරණය ආරම්භ වෙච්ච තැන ඉඳන් කොන්දේසියට එනකම් මෙන්න මෙතන කිසිදු පියවරක් කිසිසේත් ඇතුළත් කරන්න එපා. ඒක වැරදි. තේරුණානේ? මෙතන. ඒ වගේම repeat ව්‍යුහාකාරයේදී මෙන්න මේ කොන්දේසිය තෘප්ත නොවලා මේ පැත්තට යන මේ පියවර තියෙනවනේ මේක. මෙන්න මේක කිසිසේත් ඔයා කිසිදු පියවරක් ආදානයක් ප්‍රතිදානයක් හෝ ගණනය කිරීමක් මේ අණ්ඩේ ඇතුළත් කරන්න එපා. ඒක වැරදි. තේරුණානේ? ඔයා පුනර්කරණ පියවරයන් ටික ඇතුළත් කරන්න ඕන. මෙන්න මේ පුනර්කරණයේ ආරම්භයත් කොන්දේසිය පරීක්ෂා කිරීමත් ඇතුළත් කරන මෙන්න මේ කොටසේ විතරයි. තේරුණානේ? මේ කොටසේ විතරයි ඇතුළත් කරන්න ඕන. මෙහෙ දාන්නේ නැහැ. මෙතන විතරයි. තේරුණානේ? එතකොට ඔයාගේ ගැලීම් සටහන 100%ක් නිවැරදි. 100%ක් නිවැරදි ගැලීම් සටහනට අර 100%ක් නිවැරදි ව්‍යාජකේතය ලියන්න පුළුවන්. 100%ක් නිවැරදි ව්‍යාජකේතයට පුතේ අර 100%ක් නිවැරදි විදියට ප්‍රෝග්‍රෑම් එක ලියා ගන්න පුළුවන්. තේරුණානේ? රයිට්. එතකොට මේ විදියට දැක්කහම අපි පුනර්කරණය ආරම්භයට අදාළව අපි ලියනවා repeat කියලා ව්‍යාජකේතයේදී, කොන්දේසියට අදාළව අපි ලියනවා until කියලා ව්‍යාජකේතයේදී. right ඒකත් ලියා ගන්න. repeat until කියන දෙකත් ලියා ගන්න. right ඔන්න මම logo එකත් අයින් කරා. repeat until මෙතන repeat මෙතන until. repeat until. හරිනේ? හරි නේද මගේ පුතේ? right. මේ විදිහට ඉවරයිද? දරුවෙක් මට එවලා තියෙන ව්‍යාජකේතයක් නෙමෙයි ප්‍රෝග්‍රෑම් එකක්. මට මේක එවන්න මගේ පුතේ මේ WhatsApp එකට මම බලලා කියන්නම්. මොකද Zoom එක මේක මම ක්ලෝස් කරාම මේක මට එන්න එන හින්දා. හරි. ඉතින් එහෙනම් දැන් මොන්න මේ වෙනකොට ඔයාට මෙන්න මේ තුන ගැන සම්පූර්ණ අවබෝධයක් ලැබිලා තියෙන්න ඕන. දැන් ඔයාට ගැලීම් සටහනකට ව්‍යාජකේතය ලියන එක ගැටලුවක් වෙන්න විදියක් නැහැ. මේ ටික හරියනවා. දැන් අපි මේ ටික ගලපන විදිය ඉස්සරහට කතා කරමු. මේ ටික සම්පූර්ණයෙන් ලියලා ඉවරයිනේ. මම මේක මකන්නද? මකන්නද මගේ පුතේ? කො YouTube live අය? මම මේක ක්ලීන් කරන්නම්. බෝඩ් එක ක්ලීන් කරන්නම්. කො හාද එපාද? ලියලා ඉවරයි නේද හැමෝම? මම නම් බෝඩ් එක ක්ලීන් කරනවා. මකන්නත් දුකයි බොහොම අමාරුවෙන් ඇදගත්තු ටික නේ තේරුම් කරන්න. හරි. ඊට පස්සේ දැන් ওই ලියපු කොළ කෑල්ල මෙන්න මෙතන මේ ටියුට් එකේ යටින් මෙහෙම අලවලා මෙහෙම උඩට නවලා තියන්න. හොඳේ?
හදවල නවලා තියන්න. right. අපි යනවා අනිත් පැත්තට. නිබන්ධනයේ අනිත් පැත්තට එන්න මගේ පුතේ. right. මෙතන ව්‍යාජකේත සූඩකෝට් ව්‍යාජකේත කියන තැන ලියන්න. ව්‍යාජකේත කියන තැන එතන ලියන්න. ඇල්ගොරිතමයක් සරල ඉංග්‍රීසි වචන භාවිතා කරමින් ලිඛිතව ලියා දැක්වීම. පියවරෙන් පියවර ලිඛිතව ලියා දැක්වීම. ඇල්ගොරිතමයක් සරල ඉංග්‍රීසි වචන භාවිතා කරමින් පියවරෙන් පියවර ලිඛිතව ලියා දැක්වීම. ඇල්ගොරිතමයක් සරල ඉංග්‍රීසි වචන භාවිතා කරමින් පියවරෙන් පියවර ලිඛිතව ලියා දැක්වීම. ව්‍යාජකේත ලෙසින් හඳුන්වයි. ව්‍යාජකේත ලෙසින් හඳුන්වයි. right. ව්‍යාජකේත ලෙසින් හඳුන්වයි. right. ඊළඟට මෙතන තියෙනවා භාෂා පරිවර්තක, පැස්කල් පරිගණක භාෂාව, ඇවුරුණු පද, දත්ත ප්‍රරූප, විචල්යන්, නියත කාරක. අපි ඒ ටික තව චුට්ටකින් තව ඉස්සරහදී කතා කරමු. මම ඒක ලබන ඊළඟ ලෙසන් එකේදී කතා කරනවා. පුතේ පොය දවසේ සඳුදා ලබන සඳුදාට මම ඔන්ලයින් ලෙසන් එකක් පවත්වනවා. ඒක මම කොයි වෙලාවෙද කියලා ඔයාලට කියන්නම්. ඉතින් මේක කොහොමත් මම මේ සතිය ඉවර වෙද්දී ඊළඟ සතිය ඉවර වෙද්දී මම මේ ටියුට් එක සම්පූර්ණ නිබන්ධනය සම්පූර්ණයෙන් අවසන් කරනවා. right. අපි යමු මේකේ තියෙනවා පුතේ මේ ටික අපි ඊළඟට ඉස්සරහට කතා කරන්න ඉඩ තියලා අපි යමු මේකේ මේ පළවෙනි ගැටලුවට මෙන්න මේකට. right. මෙතන තියෙනවා සංඛ්‍යා දෙකක් ආදානය කර එකතුව නිරූපණය කිරීම. සංඛ්‍යා දෙකක් ආදානය කර එකතුව නිරූපණය කිරීම කියලා බොහොම සරල ගැලීම් සටහනක්. මෙන්න මේ සරල ගැලීම් සටහන සඳහා අපි බලමු කොහොමද නිර්මාණය කරගන්නේ ගැලීම් සටහන නිර්මාණය කරගන්නේ ව්‍යාජකේතය නිර්මාණය කරගන්නේ සහ අවසාන වශයෙන් මෙතන පැස්කල් ප්‍රෝග්‍රෑම් එක නිර්මාණය කරන්න තමයි මම මෙතන මේ ඉඩ තියලා තියෙන්නේ මේ තිත්තිරි තියලා තියෙන පැස්කල් ප්‍රෝග්‍රෑම් එක ලියන්න. අපි ඉක්මනින් මේ ගැටලුව විසඳලා ඉමු. right. කොහොමද කියලා බලමු අපි මේකේ ගැලීම් සටහන සම්පූර්ණ කරගන්නේ. මේ වෙනකොටත් ඔයාලා මේක සම්පූර්ණ කරලා නම් තියෙන්නේ පැන්සලකින් ලියන්න කියලා මම කියලා ඇති. ඒක මකලා අපි හරියට ලියා ගමු කොහොමද මේක ලියන්නේ කියලා. එතකොට ඔයාලා දන්නවා මට මේකම සම්පූර්ණ කරන්න ගියොත් ටිකක් අමාරුයි. ඒකද මම වෙනම අඳින්නම්. මේ ඇසුරින් start. එතකොට මෙතන තියෙන පුතේ සංඛ්‍යා දෙකක් ආදානය කර එකතු ලබා ගැනීමනේ. එහෙනම් ඉස්සෙල්ලම කරන්න ඕන අපි සංඛ්‍යා දෙක ආදානය කරගන්න ඕනේ. එහෙනම් මම කියනවා input number 1 නැත්නම් අපි මෙහෙම ගමු. අපි ගමු input first number මම ඒක ගන්නවා number 1 කියලා. ඊට පස්සේ input second number මම ඒක ගන්නවා number 2 කියලා. මේක ආදානයක් හින්දා පුතේ මෙන්න මේ සම්මත සංකේතය තුල තමයි අපි නිරූපණය කරන්නේ. මේක තමයි මේකේ ස්ටෑන්ඩඩ් සිම්බල් එක සම්මත සංකේතය. ඊට පස්සේ අපි එකතුව ගන්න ඕනේ. එකතුවට අපි කියනවා total කියලා. total සමානයි මෙතන විචල්‍යයන් විදියට ගත්තේ num 1 සහ num 2 නේ. එහෙනම් අපි ලියනවා num 1 ධන num 2 කියලා. total. මේකේ සම්මත සංකේත ගණනය කිරීම පාවිච්චි කරලා තියෙන හින්දා මේ විදියට calculation box එකක් දැම්මා. දාලා අපි output කරනවා display කරනවා total එක. total එක. ඒක ප්‍රතිදානයක් හින්දා මෙන්න මේ සම්මත සංකේතය තුල දක්වලා අපි මේ program එක end කරනවා. හරිනේ? right. ඔය විදිහට program එක end කරනවා. මේ ගැලීම් සටහන අවසන් කරනවා. right.
මේකට අදාළව ව්‍යාජකේතය දැනටමත් ලියලා තියෙන්නේ. මේකට අදාළව ව්‍යාජකේතය දැනටමත් ලියලා තියෙන්නේ. කමක් නැහැ මම මේ පැත්තෙන් ආයෙ ලියන්නම්. start වලට අදාළව අපි ලියනවා පුතේ begin. ඊට පස්සේ input මොනවද input කරන්න කියලා තියෙන්නේ first නම් මෙතන xy අරන් තියෙන්නේ. පොඩ ඉන්න sorry. මෙතන මට මෙතන නම් 1 නම් 2 ගන්න බෑ මොකද මෙතන ව්‍යාජකේතේ xy නේ අරන් තියෙන්නේ. එහෙනම් මම xy ම ගන්නම්. මොකද නැත්තම් ඒක දෙකක් වෙනවනේ. මෙතන x y. එතකොට x ධන y. ඊට ටික හරිනේ. හරි. හොඳයි ඔන්න මම xy ම ගත්තා. ඔයාලත් මේ විදිහටම ලියා ගන්න. මේ විදිහටම ලියා ගන්න. එතකොට ඉන්පුට් කරන්න කියලා තියෙනවා. input first number x, second number y. First number x, second number y. හරිනේ? right. ඊළඟට calculate කරන්න කියලා තියෙනවා. calculate. මොනවද calculate කරන්නේ? total එක. total equal x ධන y. total එක සමානයි x ධන y ට. total සමානයි x ධන y. ඊට පස්සේ display කරන්න ඕන. නැත්නම් output කරන්න ඕන. display. අපි display කරන්නේ හැම වෙලාවෙම මෙතන ගොඩනගාගත් එකතුව total එක. total එක. හරි? ඊට පස්සේ end කරනවා. begin කෙලින් end. හරිනේ? begin කෙලින් end. හරි නේද මගේ පුතේ? right. එතකොට මෙතන ව්‍යාජකේතය අපිට දීලා තියෙන්නේ හොඳේ. ව්‍යාජකේතය දීලා තියෙන්නේ මට මම මේක erase කරනවා. right. දැන් බලන්න මගේ පුතේ මෙන්න මෙතන right. මෙතන මුලින්ම අපි ගමු begin. මෙතන begin. මෙන්න මෙතන මේ ඊතලයේ ගාමින් මෙතනින් ලියන්න උඩ ඉඩ තියෙන ඕන තරම් මේ උඩ ඉඩ තියෙනවා. මෙතනින් ලියන්න begin කියන තැනට ආරම්භය begin කියන එකට ඉස්සරහින් ලියන්න ආරම්භය මෙතන තියෙනවා ඊළඟට input වලට ඊතලයක් දාලා මෙන්න මෙතෙන්ට මේ ඊතලයට input වල මෙන්න මෙතන ඉස්සරහින් ලියන්න ආදානයන් මෙතන පාට බෑන් පාවිච්චි කරලා ලස්සන ලියන්න මෙතන ගණනය කිරීම calculate කියන වචනේට ඉස්සරහින් ලියන්න ගණනය කිරීම ඊට පස්සේ මෙන්න මේ ඊතලයට ලියන්න මේ කෙලවරින් මෙතන ප්‍රතිදානයන් හරිනේ right අපි ප්‍රෝග්‍රෑම් එක ගහලා බලමු මේකට right අපි බලමු Pascal ප්‍රෝග්‍රෑම් එක ටයිප් කළා මම මේ සඳහා ගන්නවා මේ සඳහා මම මගේ පරිගණකේ notepad double plus එක ගන්නවා notepad double plus එකේ
මේ කලින් අපි හදාගනිපු ප්‍රෝග්‍රෑම් ටිකක් තියෙනවා මම මේ ටික ක්ලෝස් කරලා දානවා මොකද මට මේ ටික දැන් අවශ්‍ය නැහැ right දාලා මම අලුත් පිටුවක් අරගන්නවා new page එකක් අරගෙන right මම මෙතනින් language වලට ගිහිල්ලා P අකුරෙන් තියෙන Pascal තෝරනවා. තෝරලා මම මේකට program එක. පුතේ අපි Pascal program එකක් ලියද්දී මුලින්ම type කරන වචනේ නැත්නම් මුලින්ම ගහන වචනේ තමයි program කියලා. හරි program. මම ඔයාලට කියලා තියෙනවා මේ වෙනකොටත් ඔයාලට මේ Pascal මෘදුකාංගය සහ මේ notepad double plus සහ මේක කරන විදිය සම්බන්ධ වීඩියෝ කිහිපයක් එක්ක සම්පූර්ණ මංගාව තියෙනවා මේ වීඩියෝ ටිකයි software ටිකයි මගෙන් ඉල්ල ගන්න කියලා. හැබැයි බොහොම සීමිත පිරිසක් බොහොම සුළු පිරිසක් තමයි පුතේ මගෙන් මේක ඉල්ලගෙන ගිහිල්ලා තියෙන්නේ මේ වෙනකොට. හරි? මේ මෘදුකාංගය. පුතේ ඒකයි මම කියන්නේ හැමදාම ජීවිතේ දිනන එක කැපකිරීම කරනවා කියලා. හරි? මේක දැන්වත් ඉල්ලගෙන ගිහිල්ලා මේ software එකේ මේ program එක type කරලා බලන්න මගේ පුතේ. software එකක් හදලා program එකක් හදලා ඒක run කරලා ඒක run වෙන සතුට මගේ පුතේ. ඒක හරිම ඒක අපිට ගන්න බෑ වෙන විදියකින් කොලේක program එකක් ලියලා. ඒකින්ද මේක අනිවාර්යෙන් බලන්න. මුලින්ම අපි type කරන program කියලා. අපි program කියලා type කරාට පස්සේ අපි program එකට නමක් දාන්න ඕන. උදාහරණයක් මම දානවා. මම මෙතන දානවා adding එකතු කරනවා කියන එකට adding number කියලා දානවා. number කියලා දානවා. මෙතෙන්දි පුතේ මේ නමක් යොදද්දී මේ නමේ අපිට ස්පේස් තියන්න බෑ. මේ මැදින් ස්පේස් තියන්න බැරි හින්දා තමයි මම මේ underscore එකක් දැම්මේ. මෙතන underscore ඇරෙන්න වෙන කිසිදු සංකේතයක් මේකට පාවිච්චි කරන්න බෑ පුතේ. මෙතන පාවිච්චි කරන්න පුළුවන් එකම සංකේතේ යටි සලකුණ යටි ඉර කියන. එහෙම නැත්නම් underscore කියන එක විතරයි. ඊට පස්සේ මේ පේලිය අවසන් කියන එක මේ පේලිය අවසන් කියන එක සයිටුහන් කරන මෙතෙන්ට දානවා semicolon එකක්. semicolon කියන්නේ dot එකයි කමාවයි. semicolon එකක් දැම්මා. ඊට පස්සේ අපි මෙතන type කරනවා මේකෙදි පාවිච්චි කරන විචල්යන් variables. ආර පේනවා අපි ගැලීම් සටහන තුලදී මෙතන මෙතන ගැලීම් සටහන තුලදී x y සහ total කියලා විචල්යන් තුනක් පාවිච්චි කරලා තියෙනවා. x කියන්නේ අපි පවරනු ලබන පළමු සංඛ්‍යාව. y කියන්නේ අපි ඇතුළත් කරන දෙවන සංඛ්‍යාව. total කියලා කියන්නේ x සහ y ගේ එකතුව. එතකොට මෙන්න මේ x y සහ total සඳහා අගයන් පැවරෙනවානේ. අගයන් පැවරෙන හින්දා තමයි අපි මේවට කියන්නේ විචල්යන් කියලා. විචල්යන් variables. එතකොට මොනවද අපි පාවිච්චි කරන විචල්යන් මෙතෙන්දී? x පාවිච්චි කරලා තියෙනවා y පාවිච්චි කරලා තියෙනවා ඊට අමතරව total කියන විචල්‍ය පාවිච්චි කරලා තියෙනවා. මේව ඔක්කොම මම ගන්නවා integer කියලා දත්ත ප්‍රරූපකකින්. දත්ත ප්‍රරූප ගැන පුතේ මම කතා කරන්නම් අපේ නිබන්ධනයේ අපිට තිබුණ දත්ත ප්‍රරූප මේ තියෙන දත්ත ප්‍රරූප data types ගැන අපිට කතා කරන්න තියෙනවා. මේ තියෙන්නේ integer, real, boolean, string කියලා දත්ත ප්‍රරූප පහක් කතා කරන්න තියෙනවා. මම මෙතෙන්දි පාවිච්චි කරන්නේ integer කියන දත්ත ප්‍රරූපේ පුතේ. එතකොට integer කියලා කියන්නේ පූර්ණ සංඛ්‍යාමයයි නම් අපි integer දානවා. දශම සංඛ්‍යා පාවිච්චි කරනවා අපි real පාවිච්චි කරනවා. right. දැනට මම ගන්න integer දත්ත ප්‍රරූපේ මොකද මම පූර්ණ සංඛ්‍යාමය ගණනය කිරීමක් සිදු කරන්න බලාපොරොත්තු වෙන හින්දා. ඔන්න අපි පටන් ගන්නවා program එක begin. ව්‍යාජකයේ තියෙනවා begin අපි program එකේ ලියනවා begin. ඊට පස්සේ තියෙන input කරන්නනේ. input කරන්න නම් ඉස්සෙල්ලාම පරිශීලකයට කියන්න ඕනේ input කරන්න කියලා. එහෙනම් පරිගණක තිරය මත write කරනවා enter first number කියලා. පරිගණක තිරය මත type කරනවා ලියනවා enter first number. එතකොට පරිශීලකයා පළමු සංඛ්‍යාව ඇතුළත් කරාම ඒක x ට ආදේශ කරගන්න කියලා මම කියනවා. ඔයාලට පේනවා ඇති මේ සෑම පේලියක්ම අවසානයේ මම semicolon පාවිච්චි කරනවා. semicolon. මෙතන පාවිච්චි කරන්නේ නැහැ. මොකද program එක පටන් ගත්ත විතරයි අවසන් වුණේ නැහැ. අවසානයේ තමයි අපි මේකෙන් සනිටුහන් කරන්නේ. මේ පරිගණක තිරය මත write first number කියන එක ඉවරයි. ඒකින්ද තමයි semicolon දැම්මේ. read එක ඉවරයි. ඒකින්ද තමයි semicolon දැම්මේ. ඊට පස්සේ මම ආයෙ write කරනවා පළමු සංඛ්‍යාව හරි. ඊට පස්සේ enter second number. enter second number. ඒක read කළා ඒක y ට ආදේශ කරගන්න. ඒක read කළා ඒක y ට ආදේශ කරගන්න. y ට ආදේශ කරා. හරි. ඊට පස්සේ total එක සමාන කරනවා මගේ පුතේ. මෙතෙන්දී අපි colon දානවා. මේ colon total එකට ඉස්සරහින් colon සංකේතේ x ධන y
x ට එකතු කරන්න කියනවා y ව. හරිනේ x ධන y. එච්චරයිනේ. ඊට පස්සේ ආයේ පරිගණක ඩිස්ප්ලේ එකනේ ඊළඟට තියෙන්නේ රයිට් කරන්න කියනවා. මේ හදපු ටෝටල් එක පරිගණක තීරේ රයිට් කරන්න කියනවා. එතකොට මේ තියෙන්නේ ආදානයන් ඉන්පුට් එක, මේ තියෙන්නේ කැල්කියුලේෂන් එක, මේ තියෙන්නේ ප්‍රතිදානය. එච්චරයි. දාලා මම ප්‍රෝග්‍රෑම් එක එන්ඩ් කරනවා. හරි. ඔන්න ප්‍රෝග්‍රෑම් එක එන්ඩ් කරා. කළා මම මේක සේව් කරොත් සේව් ඔප්ෂන් එකට ගියොත් ෆයිල් මෙතන තියෙනවා සේව් ෆයිල් රයිට් සේව් ගියාට පස්සේ මට සේව් කරන ලොකේෂන් එකක් මගෙන් අහනවා. මම මේ සඳහා තෝරගන්නවා මගේ පරිගණකයේ C පාර්ටිෂන් එකේ නැත්තම් මම ගන්නවා වෙන පාර්ටිෂන් එකක්. මම ගන්නම් F පාර්ටිෂන් එක. F පාර්ටිෂන් එකේ මම Pascal කියලා ෆෝල්ඩර් එකක් දැනටමත් හදලා තින්නේ. මේකේ මම තවත් ෆෝල්ඩර් එකක් හදා ගන්නවා seminar කියලා. හදාගෙන මේක ඇතුළට දානවා මගේ පළවෙනි ප්‍රෝග්‍රෑම් එකනේ. මම දානවා program 1 pro1 කියලා දැම්මේ. මේක Pascal එකක් හින්දා ps කියලා දාලා සේව් කරනවා. right program එක සේව් කරා. මට පුළුවන් දැන් command prompt එකට ගිහිල්ලා cmd එකට ගිහිල්ලා d partition එකේ Pascal folder එකේ Pascal program එකේ d නෙමෙයිනේ sorry d නෙමෙයි මම ගත්තේ මතක නැහැ මම ගනිපු පාර්ටිෂන් එක F පාර්ටිෂන් එකේනේ මම අරන් තියෙන්නේ. මේ තියෙන Pascal program seminar පේනවා ඇති. මේ තියෙන මම හදාගනි ෆෝල්ඩර් එක. මේ තියෙන ඒකේ මම හදපු Pascal program එක. මම යන්න ඕන F වලට ගියා. ඒක ඇතුලේ මම ගන්නවා Pascal program කියන එකට. ඒක ඇතුලේ මම හැදුවා ෆෝල්ඩර් එකක් seminar ෆෝල්ඩර් එකට ගියා. ගිහිල්ලා pre Pascal compile එක පාවිච්චි කරලා program 1 එක program1.ps එක compile කරගන්න. right program1.ps එක compile කරා. right තවම compile වුණා. right ඔන්න program එක compile වෙලා ඉවරයි. ටිකක් වෙලා ගියා compile වෙන්න. අර පේනද ඉස්සෙල්ලා තිබුණේ pro.ps විතරයි. දැන් pro.exe එක create වෙලා මම ඒකත් මෙතනම run කරගත්තොත් මම cls ගහලා මෙතන clear කරගන්නවා. clear කරගෙන pro1.txt run කරොත් එයා දෙනවා මට enter first number මම දෙනවා 5යි කියලා. enter second number මම දෙනවා 6යි කියලා. එයා කියනවා එකතු 11යි කියලා. හරිනේ. මම ආයෙ දෙනවා first number එක 10යි, second number එක 20යි. එයා කියනවා එකතුව 30යි. ආයෙ මම කියනවා first number එක 956යි, second number එක 587යි. එයා කියනවා 1543යි එකතුව කියලා. හරිනේ. එතකොට ওই විදියට අපිට පුළුවන් Pascal program එකක් නිර්මාණය කරගන්න. right. ඔතන තියෙනවානේ මගේ පුතේ space එකක්. එතන ওই පල්ලෙහා කොටුව මේක මෙන්න මෙතන ඔන්න ඔය Pascal program එක ලස්සනට ලියා ගන්න. හොඳේ. right මේක ලස්සනට ලියා ගන්න. Pascal program එක ලස්සනට ලියා ගන්න. මම මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් දාන්නම්. මම print screen එකක් ගත්තා. මම දාන්නම් අපේ Telegram group එකට. මම Telegram group එකට දැම්මා. WhatsApp group වලටත් දාන්නම්. එලායි right මේක බලලා ලියා ගන්න. Telegram වලටත් මම දාන්නම්. ගැටලු තියෙනවා නම් මට chat කරලා එවන්න මගේ පුතේ ඒ අතරතුර. එක දරුවෙක් කියනවා ස්කූල් එකේදී ඉන්පුට් දෙකක් එකම ඉන්පුට් බොක්ස් එකේ ලියන්න දෙන්නේ නෑනේ වැරදි කියලා කියනවානේ කියලා. ඉතින් ඉස්කෝලේදී පුතේ වා ඒ දෙක වෙන වෙනම ලියන්න. එතකොට හරි. කවුද අපේ මේ පුතා? හංස තත්සර.
ඕක මේ කොටුව ඇතුලේ ලියන්න ඕන ඔය ඉතිරි වල. ෆිසිකල් ක්ලාස් වල පැස්කල් උගන්වනවා නේද කියලා අහලා තියෙනවා. ඔව් අනිවාර්යෙන්ම ඉතින්. ක්ලාස් එකෙන් ලිව් වෙන්නද කියලා අහලා තියෙනවා. දරුවෙක් ලිව් වෙන්න පුතේ ඒකට කමක් නැහැ. එහෙනම් මම WhatsApp group වලට මේක දාන්නම්. එතකොට ඔයාලට මේක ලියා ගන්න ලේසියි. අන්න මම WhatsApp group වලට දැම්මා. WhatsApp group එකේ බලලා ලියා ගන්න පුතේ. right on WhatsApp group ඔක්කොටම දැම්මා. හරි. ඉතින් වෙලාව ගොඩක් පරක්කුයිනේ. හරි පුතේ. එහෙනම් අදට අපි නතර කරමු. WhatsApp group වල තියෙනවා WhatsApp group වලින් බලලා ලියා ගන්න program එක. නැත්නම් YouTube වීඩියෝ එකක් දානවා. YouTube වීඩියෝ එකෙත් ඔයාලට YouTube වීඩියෝ එක නතර කරලා බලන්න පුළුවන්. හරි. ඉතින් එහෙනම් අදට මම නතර කරනවා. ආයේ ළඟදිම තව දින කිහිපයක් ඇතුළත නැවත වරක් සම්මන්ත්‍රණයේ දෙවනි කොටස විදියට ආරම්භ කරනවා. right. ඉතින් මම හිතනවා අද උගන්වපු දේවල් ටික හැමෝටම හොඳින් අවබෝධ වෙන්න ඇති. ගැටලු නැහැනේ නේ. මේ ක්‍රමය හොඳයි නේද? මේ විදියට අපි පැස්කල් ටික ඉගෙන ගනිමු. සාමාන්‍ය පන්තිවලදීත් පැස්කල් ප්‍රෝග්‍රෑම් කතා කරනවා. හැබැයි මම වැඩි බරක් දෙන්නේ ඔන්ලයින් ක්ලාස් වලදී මේ පැස්කල් ප්‍රෝග්‍රෑමින් ටික අවබෝධ කරගන්න. මොකද මට ලේසි ඔයාලට ඔන්ලයින් විදියට මේ ටික කියලා දෙන එක. එහෙනම් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අපි අදට සමුගන්නවා. අපි තවත් දින කිහිපයකින් නැවත මේ වැඩසටහනේ මේ සම්මන්ත්‍රණයේ දෙවෙනි අදියරෙන් සම්බන්ධ වෙමු. ඒතර දෙවෙනි අදියරේදී අපි වැඩි හරියක් ප්‍රෝග්‍රෑමින් සහ ඉතුරු ගණන් ටික කතා කරන්න තමයි කාලය වෙන් කරගන්නේ. එහෙනම් හැමෝටම සුබ දවසක්.